හැම දිනාටම තෙරුවන් සරණයි. අද 2020 වර්ෂයේ අගෝස්තු මාසයේ 10 වෙනි සඳුදා ශ්‍රී ලංකා වේලාවෙන් සවස් 5:30ට ආරම්භ වෙන ධම්මසංගණී ප්‍රකරණ ග්‍රන්ථය ඇසුරින් කරන සාකච්ඡාවටයි අපි එකතු වෙන්නේ. අදත් අපිට දහම් කරුණු මතු කර දීම සඳහා ශ්‍රී ලංකාවේ සිට සම්බන්ධ වෙනවා මංගල ඉදිරිසිංහ මහත්මයා. මංගල මහත්මයා ඔබතුමාව මේ සභාවට ඉතාමත්ම ගෞරවයෙන් පිළිගන්නවා. ඒ වගේම ඔබතුමාට යොමු වෙනවා අද දවසට නියමිත දහම් කරුණු අපිට මතු කර දෙන ලෙසට. තෙරුවන් සරණයි. හරි. හොඳයි. තෙරුවන් සරණයි හැම දිනාටම. අදත් අපි ධර්ම සාකච්ඡාව පවත්වන්න කලින් තෙරුවන් නමස්කාර කරලා ඉඳිමු. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි සාදු සාදු සාදු. හොඳයි, අපි අද දවසේ සාකච්ඡාව පටන් ගන්න තියෙන්නේ දුක මාතිකා වලින්. ඉස්සරළම දුක මාතිකා වල මේක තියෙන්නේ ධම්මසංගණිපකරණේ ඒක චිත්ත විභක්ති රූප නික්කේප අත්තෝද්වාර කියන ප්‍රධාන කාණ්ඩ හතරෙන් චිත්ත විභක්ති කාණ්ඩයේ ඒක අපි බෙදුවා මාතිකා වලටයි පදපාජනීය වලටයි. එතනින් මාතිකා එක නැවත බෙදුවා ධම්ම අභිධම්ම මාතිකා සහ සුත්තන්ත මාතිකා කියලා. ඒ අභිධම්ම මාතිකා වලින් අපි කලින් කතා කළා තික මාතිකා 22. දැන් කතා කරනවා දුක මාතිකා. එතකොට අන්නේ විදිහටයි මේක ධම්මසංගණී ප්‍රකරණයේ අපි දැන් අද කතා කරන දුක මාතිකා ටික යෙදිලා තියෙන තැන ගැන පොඩි අවබෝධයක් ඉස්සෙල්ලා ඇති කරගන්න. මගේ මහත්තයා ස්ක්‍රීන් එක ෂෙයා වෙන්නේ නැහැ. ස්ක්‍රීන් එක ෂෙයා වෙන්නේ නැද්ද? ෂෙයා වෙනවා තෝන මහත්මයා. ෂෙයා වෙනවද? වෙන මට පේන්නේ නැද්ද? පොඩ්ඩක් එනවා. ෂෙයා වෙනව නේද? එහෙමයි සර් වෙනවා. හරි. එතකොට ඊළඟට අපි මේ දුක මාතිකා කියලා බැලුවොත් දුක මාතිකා ටික විස්තර වෙනවා පරිච්ඡේද 13කින්. මුළු අපි කලින් කතා කරපු තික මාතිකා ටික, ඒ කියන්නේ පද තුනක් තියෙන තික මාතිකා 22ම එක පරිච්ඡේදයක තනි පරිච්ඡේදයක් තුල තමයි අඩංගු වෙලා තිබුණේ. අපි දැන් කතා කරන දුක මාතිකා එතන පරිච්ඡේද 13ක් තියෙනවා. මේ එක එක පරිච්ඡේදයක් ද්වික වශයෙන් ඉදිරිපත් කරලා එක ද්වික එක පද දෙකක් හැටියට දීලා එහෙම තියෙන පරිච්ඡේද 13ක් මේ විදිහට තියෙනවා. පළවෙනි පරිච්ඡේදය හේතුගොච්ඡකය. ඒකේ ද්වික 6ක් තියෙනවා. එතකොට එක ද්වික එක පද දෙක බැගින් පද එතන 12ක් තියෙනවා. මේ විදිහට පළවෙනි පරිච්ඡේදයේ හේතුගොච්ඡකය, දෙවෙනි පරිච්ඡේදයේ චුල්ලන්තර දුකය, ඊට පස්සේ ආසව ගොච්ඡකය ආදී වශයෙන් සංයෝජන ගොච්ඡකය, ග්‍රන්ථ ගොච්ඡකය, ඕග ගොච්ඡකය, යෝග ගොච්ඡකය, නීවරණ ගොච්ඡකය, පරාමාස ගොච්ඡකය, මහාන්තර දුකය, උපාදාන ගොච්ඡකය, කිලේශ ගොච්ඡකය, පිට්ටි දුකය කියලා පරිච්ඡේද 13ක් යටතේ මේ ද්වික දුක මාතිකා ටික විස්තර වෙනවා. ඒ මම මෙතන දීලා තියෙන සටහන තුල පෙන්눔 කරනවා ඒ පරිච්ඡේදයට අඩංගු ද්වික ගානත් ඒ නිසාවෙන් ඒ ද්වික ගාන දෙකකින් වැඩිලා එන කොට ලැබෙන පද ගානත් සටහන් වෙලා තියෙනවා. ඒ අනුව මේ කියන පරිච්ඡේද 13 තුල ද්වික 100ක් තියෙනවා. ඒ අනුව
පද හැටියට ගත්තොත් පද 200ක් තියෙනවා. අපි මේ එකින් එක ඉස්සරහට කතා කරනකොට මේවා කොහොමද කියලා තේරෙයි. උදාහරණයක් හැටියට හේතු ගොච්ඡකේ අරගත්තොත් එතන ද්වික 6ක් තියෙනවා. එතකොට පද 12යි. චුල්ලන්තර දුකය ගත්තොත් දෙවෙනි පරිච්ඡේදය එතන ද්වික 7ක් තියෙනවා. එහෙනම් පද 14යි. මේ විදිහට ඒ පරිච්ඡේදය තුල තියෙන ද්වික ගාන නම් වෙනස් වෙනවා. වැඩිපුර ද්වික ගානක් තියෙන්නේ ද්වික 6යි. 6 ඒවා තියෙනවා කිහිපයක්. අනිත් ඒවා පොඩ්ඩක් වෙනස් ඉලක්කම් වලින් යුතුව තියෙන්නේ. මේකේ ප්‍රධාන වශයෙන් මේ පරිච්ඡේද 13 හැදිලා තියෙන්නේ ගොච්ඡක කියන නම යටතේ ඉදිරිපත් කරලා තියෙන පරිච්ඡේද 10කුත් දුක හැටියට ඉදිරිපත් කරලා තියෙන පරිච්ඡේද 3කුත් එකතුව පරිච්ඡේද 13 හැදිලා තියෙනවා. ඊට අමතරව සමහර තැනක අපි කතා වෙලා තියෙනවා දුක කියලා තියෙන්නේ පරිච්ඡේද 14ක් කියලා. එහෙම වෙන්නේ අභිධර්ම මාත්‍රිකාවල තියෙන දුක පරිච්ඡේද 13ත් ඊට පස්සේ අපිට කතා කරන්න තියෙන සුත්තන්ත මාත්‍රිකාවලින් දීලා තියෙන දුක තනි පරිච්ඡේදයක් යටතේ දීලා තියෙනවා. එතකොට අභිධර්ම පරිච්ඡේද 13කුත් සුත්තන්ත දුක පරිච්ඡේද 1කුත් කියන 14 තමයි ඒ විදිහට තුදුස් දුකයෝ කියලා යම් තැනක යෙදුණා නම් තුදුස් කියලා කිව්වේ 14යි. ඒ එහෙම යෙදුනේ අභිධර්ම මාත්‍රිකාවල තියෙන දුක පරිච්ඡේද 13ත් සුත්තන්ත පරිච්ඡේද 1ත් කියන මුළු ගාන තමයි තුදුස් දුකයෝ කියලා යම් තැනක කිව්වනම් ඒ කියලා තියෙන්නේ. අභිධර්ම වලට තියෙන්නේ පරිච්ඡේද 13යි. ඒ කියන්නේ තෙලසක්. හරි. දැන් අපි ඉස්සරලම අපි කතා කරමු එහෙමනම් මේ හේතු ගොච්ඡක. ඊට කලින් බලමු මොනවද මේ ගොච්ඡක කියන්නේ මොනවද මේ දුක කියන්නේ කියලා. දැන් ගොච්ඡකයක් කියලා කිව්වොත් ඒකට එතන යෙදිලා තියෙන ධර්මතා ටික අන්‍යෝන්‍ය සම්බන්ධයක් තියෙන. හරි එක ගුණයක් ලෙසින් ගන්න පුළුවන්. ද්වික එහෙම නැත්නම් පද රාශියක් එක්කහු කරලා තමයි මේ ගොච්ඡකයක් හැදිලා තියෙන්නේ. උදාහරණයක් හැටියට මේ මල් කිනිත් තරම් බැලුවොත් තනි නටුවක් තුල තියෙන මල් රාශියක් එක කිනිත්තක තියෙනවා. එතකොට ඒ වාගේ තමයි මේ ගොච්ඡකයක් අරන් බැලුවොත් ඒ ගොච්ඡකයට තියෙන ධර්මතා සියල්ලම එකිනෙක හා සම්බන්ධයක් තියෙන ධර්මතා තමයි එකට ගොනු කරලා ගොච්ඡක කියන නාමයෙන් දීලා තියෙන්නේ. අපි පැරණි වහලයක් අරගත්තා නම් ඒ වහලය ඔක්කොම ටික පරාල ටික තනි මුදුනකට ඉලක්ක වෙලා ඒ තනි මුදුනට හා වෙලා යා වෙලා තියෙන ආකාරයෙන් තමයි මේ ගොච්ඡකය අපිට උදාහරණ හැටියට පෙළ පොතේ සඳහන් වෙන්නේ. එතකොට එහෙම අන්‍යෝන්‍ය සම්බන්ධයක් නැති විවිධ ධර්මතා එකට ගොනු කරපු එක කුලකයක් සමහර තැන්වල තියෙනවා. අන්න එවැනි ඒවට දුක කියලා දෙනවා. දැන් උදාහරණයක් හැටියට චුල්ලන්තර දුකය, මහාන්තර දුකය, පිට්ටි දුකය ආදි වශයෙන් දුක පරිච්ඡේද 3කුත් මේ ගොච්ඡක අතරෙම ගොනු කරලා එකට මිශ්‍ර වෙලා අපිට ලැබිලා තියෙනවා. අපි දැන් මේ එකින් එක අරගෙන බලන්න අපි ඉස්සරළම පටන් ගමු හේතු ගොච්ඡකයෙන්. දැන් හේතු ගොච්ඡකයේ තුල ද්වික 6ක් තිබුණා. ඒ එක ද්විකයක පද දෙක බැගින් පද 12ක් තියෙනවා. අපි පළවෙනි ද්විකය අරගෙන ද්විකය කියන්නේ 2යි කියන එක. පළවෙනි ද්විකය අරගෙන බැලුවොත් ඒකේ තියෙන පද දෙක තමයි හේතු ධම්මා. අනිත් දෙවෙනි පදේ තමයි න හේතු ධම්මා. එතකොට එකක් මෙතන සියලුම පරමාර්ථ ධර්මයෝ ටික අරගෙන එක පැත්තකින් හේතු ධම්මා කියලා ඉදිරිපත් කරලා හේතු නොවන්නා වූ අනිත් සියලුම ටික න හේතු ධම්මා කියලා අනිත් පැත්තට දාලා මේ විදිහට පරමාර්ථ ධර්මයෝ ගොඩවල් දෙකකට බෙදලා මේක අපිට පෙන්වලා දීලා තියෙනවා ඒ ද්විකය තුල. අපි දෙවෙනි ද්විකය අරගෙන බැලුවොත් එතන තියෙන්නේ සහේතුකා ධම්මා අහේතුකා ධම්මා ආදී වශයෙන් පද දෙක ගොනු කරලා තියෙන්නේ. තුන්වෙනි ද්විකය අරගෙන බැලුවොත් හේතු සම්පයුක්තා ධම්මා හේතු විප්පයුක්තා ධම්මා. දැන් ඇත්තටම ඒක කලින් පදයටත් සමානයි.
මේ විදිහට අපිට ද්වික 6ක් මගින් පද 12ක් මේ පරිච්ඡේදයේ යටතේ සාකච්ඡා වෙනවා. දැන් අපි මම පහලින් සිංහල තේරුමක් දීලා තියෙනවා. හේතු ධම්මා කියන්නේ හේතු නම් වූ ධර්මයෝ. න හේතු කියන්නේ එහෙමනම් හේතු නො වූ ධර්මයෝ. එතකොට සහේතුකා ධම්මා කිව්වොත් හේතු සහිත ඒ කියන්නේ සංප්‍රයුක්ත වශයෙන් ගණන් ගන්න පුළුවන් හේතු තියෙන ධර්මයෝ සහේතුකයි කියලා කිව්වා. එසේ නොවන අනිකුත් ධර්මතා සියල්ල අහේතුකයි කියලා කිව්වා. හේතු සම්බන්ධයක් නැති ධර්මයෝ. එතනදී සංප්‍රයුක්ත කියන ස්වභාවය තමයි මූලික පදනමක් හැටියට අරගෙන තියෙන්නේ. ඊළඟට තුන්වෙනි ද්විකය අරගෙන බැලුවොත් ඒකේ දෙවෙනි ද්විකයයි තුන්වෙනි ද්විකයයි ඇත්තටම සමානයි. ඒක ඉතින් බුදුරජාණන් වහන්සේගේ දේශනා විලාසයේ හැටියට ඉදිරිපත් වෙලා තියෙනවා. අපි දැන් ඉදිරියේදී බැලුවොත් මේ හේතු ගොච්ඡකයේ යටතේ ඇත්තටම කතා වෙලා තියෙන්නේ හේතු ධර්මයන් කොහොමද ඒ ආකල්ප විදිහට බලද්දී මේවා දෙවිදිහකට ගොනු කරලා දක්වන්නේ කොහොමද කියලා තමයි මේකේ දීලා තියෙන්නේ. දැන් මේ ඔක්කොම මේ පද 6ම හේතු ධර්මයන් හා සම්බන්ධයි. ඒක නිසා තමයි අන්‍යෝන්‍ය සම්බන්ධයක් තියෙන ස්වභාවයක් මෙතන එකහුව වෙලා තියෙන නිසා තමයි මේක ගොච්ඡකයක් හැටියට අපි නම් කරලා තියෙන්නේ. දැන් අපි වෙන දුක්ඛ වෙන එකක් අරන් බැලුවොත් චුල්ලන්තර දුකේ වාගේ එවැනි ඒ වගේ තියෙන මේ ද්වික පද එකිනෙකට නොගැලපී යන්න පුළුවන්. නමුත් හේතු ගොච්ඡකය අරගෙන බැලුවොත් එහෙම නැත්නම් වෙනත් ඕනෑම ගොච්ඡකයක් අරන් බැලුවොත් ඒකේ තියෙන ද්විකයන්ගේ ඊදී තියෙන පද බොහෝ දුරට සමානතාවයක් තියෙනවා. එක ගොනුවකට එක කිනිත්තකට එක ගොටුවකට අරගන්න පුළුවන් වාගේ අදහසක් තමයි එතන තියෙන්නේ ගොච්ඡකය කියන්නේ. හොඳයි. පළවෙනි ගොච්ඡකයේ හැටියට තියෙන හේතු ගොච්ඡකයේ අපි දැන් බලමු මේ හේතු ධර්ම කොහොමද සාකච්ඡා කරන්න පුළුවන් කියලා. දැන් ඇත්තටම බැලුවොත් මොනවද මේ හේතු ධර්ම කියන්නේ? අපිට මතකයි පසුගිය පාඩම් වලදී පළවෙනි වසරේ එහෙම අපි හේතු ධර්ම ඉගෙන ගත්තා. එතනදී මතක ඇති හේතු කියන්නේ මොනවද? හීනෝති පත්තිඨාති ඒතේනාති හේතු ආදී වශයෙන් අපිට විස්තර වුණා. මේ කාරණේ කරන කොටගෙන පිහිටානුයි. ඒ කියන්නේ ඒක තේරෙන සිංහලෙන් කිව්වොත් හේතුභාවයේ වනාහි සංප්‍රයුක්ත ධර්මයන්ගේ මනාකොට පිහිටි බව සිද්ධ කිරීම යයි කියන ලද මූල භාවයයි. එතකොට හේතු ධර්ම කියලා කියන්නේ මූල ස්වභාවයෙන් ඉදිරිපත් වෙන මූල හේතුමයි මූල ධර්මමයි. මෙතන ටීකාවේ සඳහන් වෙන විදිහට සංප්‍රයුක්ත ධර්මයන්ගේ මනාකොට පිහිටි බව සිද්ධ කිරීම තමයි හේතුන්ගේ කෘත්‍ය හැටියට දක්වලා තියෙන්නේ. මේකට උදාහරණයක් ගත්තොත් අපි පොළවේ හිටවලා තියෙන මහ ගහක් අරගත්තොත් ඒ ගහේ වතුර සහ අනිකුත් රස කොටස් පොළවෙන් ඇදලා බොන මහ මුල් ටික එම ගස නොවැටි ස්ථිරව පැවැත්මට උපකාර කරන්නාක් වාගේ තමයි මේ කුසල ධර්මයන්ගේ හෝ අකුසල ධර්මයන්ගේ එකී කුසල හා අකුසල ස්වභාවයෙන් පැවැත්මටයි එම ස්වභාවයන් තුල වැඩිවීමටයි යම් කිසි ධර්මයක් උපකාර කරනවාද අන්නේ ධර්මයට හේතු කියලා කිව්වා. උදාහරණයට දීලා තියෙන්නේ ගසක මුල් ටික එම ගස නොවැටි සිටීමට ආධාර කරන්නාසේ. ඊට අමතරව එම ගසේ වැඩිවීමට පැවැත්මට උපකාර කරන්නාසේ යම් කිසි ධර්මයක් අනිකුත් සංප්‍රයුක්ත චිත්තචෛතසික ධර්මයන්ගේ පැවැත්මට හා වැඩිවීමට උපකාරයක් දක්වනවා නම් කී අරමුණ තුල නිශ්චලව පිහිටා සිටීමට උපකාර කරනවා නම් අන්නේ ධර්මයේ හේතුයි කියලා කිව්වා. දැන් මේ අර්ථකථනය දිහා බලනකොට විශේෂයෙන් මතක තියාගන්න ඕනේ මේකේ හේතු ධර්මයන්ගේ කෘත්‍ය හැටියට දක්වන්න පුළුවන් අරමුණෙහි මනාකොට පිහිටුවාලීම කියන කාරණය. අරමුණෙහි මනාකොට පිහිටුවාලීම. ඒ කියන්නේ යම්කිසි සිතක් කුසල බවට පත් කරන්නේ මේ හේතු ධර්මද කියන ප්‍රශ්නේ මෙහිදී එනවා. මේක පොත්පතේ තියෙන කරුණුත් එක්ක විමසලා බලපුවාම අපිට තේරෙන්න වෙනවා හේතු ධර්මයන් විසින් කුසල බව හෝ අකුසල බව ඇති කරලා දෙන්නේ නැහැ.
කුසලාදීන්ගේ කුසලාදී බව ඇතු කෙරලා දෙන්නේ හේතු ධර්ම විසින් නොවේ. හේතු කරන්නේ එහිම කුසල වශයෙන් ඇතිවෙච්ච චිත්තෝත්පාදයේ සංප්‍රයුක්ත ධර්මයන් එකී අරමුණෙහි මනාකොට පිහිටුවා හේතුල වැඩිවීමට ඊට සලස්සන එක විතරයි. මේක විශේෂයි. මොකද බොහෝ දෙනෙක් මෙතන වරද්දා ගන්නවා මේ හේතු නිසා තමයි මේ කුසල අකුසලාදී බව ඇති වෙන්නේ කියලා. උදාහරණයක් හැටියට පෙළ පොතේ පාඩයක් අරගත්තොත් යෝනිසෝ භික්කවේ මනසිකරෝතෝ අනුප්පන්නාචේව කුසල ධම්මා uppajjati uppannāca කුසල ධම්මා අභිවඩ්ඩಂತಿ මේ ආදී වශයෙන් මේක විස්තර වෙනවා. ඒ අනුව අපිට මේක තේරුම් ගන්න වෙනවා යෝනිසෝ මනසිකාරය කියන ධර්මතාවයෙන් තමයි කුසලය ඇති කරන්නේ. යම් කිසි තැනක අයෝනිසෝ මනසිකාරයක් යෙදෙනවා නම් එතනයි අකුසලය ඇති වෙන්නේ. එහෙමනම් ප්‍රධාන සාධකයේ හැටියට කුසලයේ හෝ අකුසලය ඇති කිරීමට ප්‍රධාන සාධකයේ හැටියට ගැනිය යුත්තේ යෝනිසෝ මනසිකාරයයි. අකුසලය ඇති කරන්න අයෝනිසෝ මනසිකාරයයි. මේ විදිහට තමයි මේ ධර්මතාවය අපි තේරුම් ගත යුතු වන්නේ. මෙසේ ඇතිවෙච්ච කුසල ධර්මය එකී කුසලය තුල අනිකුත් චිත්තචෛතසිකයෝ සංප්‍රයුක්ත ධර්මයෝ නිශ්චිතව පිහිටා සිටීම මේ කියන හේතු ධර්මයන්ගෙන් සිද්ධ වෙනවා. මේක මට මතක හැටියට අංගුත්තර නිකායේ පළවෙනි පොතේ මුල පරිච්ඡේද කීපය තුල ලස්සනට විස්තර වෙලා තියෙනවා. මේ යෝනිසෝ මනසිකාරය කොහොමද ඒක යෙදිලා කුසලයේ ඇති කරන්නේ කියලා. ඊට අමතරව ධම්මසංගණී අට කතාවෙන් පාඩයක් අරගත්තොත් ඉදංපන ජවනං කුසලත්ථායවා අකුසලත්ථායවා කෝ නියාමේති කුසල බව හෝ අකුසල බව කුමකින් තීරණය වෙනවද? ආවජ්ජනංචේව පොට්ටබ්බනංච මනෝද්වාර වර්ජනීය පොට්ටබ්බ විදිහට ක්‍රියා කරමින් වොත්තපනේ විදිහට ක්‍රියා කරමින් අන්න එතනදී තමයි මේ ක්‍රියාව සිද්ධ වෙන්නේ. ආවජ්ජනේහි යෝනිසෝ ආවට්ඨිතේ වොට්ටබනේන යෝනිසෝ වවත්ථාපිතේ ජවනං අකුසලං භවිස්සති इति අට්ඨාන මේතං. ඒ කියන්නේ යෝනිසෝ මානසිකාර විදිහට වොත්තපණයෙන් යමක් ක්‍රියා කළා නම් ඊට පස්සේ ඇතිවන ජවනියෝ අකුසල විදිහට අට්ඨාන මේතං. ඒ දෙන්න විදිහක් නැහැ. යෝනිසෝ මානසිකාරයේ යෙදුණා නම් අකුසල විදිහට යෙදෙන්නේ නැතිලු. ඒ වගේම තමයි අයෝනිසෝ මානසිකාරයේ යෙදුණා නම් කුසලං අට්ඨාන මේතං. කුසල විදිහට පවතින විදිහකුත් නැහැ. එහෙමනම් මේ දෙවිදිය අරන් බැලුවොත් යෝනිසෝ විදිහට මේක වැඩ කළොත් අන්න එතනදී ජවනය කුසල බවටපත් වෙනවා. අයෝනිසෝ විදිහටදී අකුසල බවටපත් වෙනවා. මේ ඡේදය මම අරගත්තේ ධම්මසංගණී අට කතාවෙන්. මේක සිංහල පරිවර්තනය නම් තියෙන්නේ සිංහල පොතේ පිටු අංක 330. මේ විදිහට මේ හේතු ධර්මයන් සහ එහි ස්වභාවය නිවැරදිව අපි තේරුම් ගත්තොත් ඒ හැම ධර්ම කරුණක්ම තේරුම් ගැනීමට පහසු වෙනවා. ඊළඟට මේ අයෝනිසෝ මනසිකාරයයි යෝනිසෝ මනසිකාරයයි එක්ක පොඩ්ඩක් කතා කළොත් අපි දැන් චක්කුද්්වාරයට රූපයක් පැමිණි කල්හි ඒක අයෝනිසෝ මනසිකාරයේ යෙදුනොත් ඒ කියන්නේ එතකොට ඉෂ්ඨ අරමුණෙහි රාගයක් ඇති වෙනවා අනිෂ්ඨ අරමුණෙහි වුණොත් ද්වේෂයක් ඇති වෙනවා. ඇයි අපි ඉන්නේ අයෝනිසෝ මනසිකාරයේ නිසා. අරමුණ දෙස විසමව බැලීමෙන් මෝහය වර්ධනය වෙනවා. ඒ තුල යම් බැඳීමක් ඇති වුණොත් ඒ තුල මානය ඇති වෙනවා. අරමුණ කෙරෙහි සිතින් දැඩිසේ ගැනීමෙන් දික්තිය ඇති කරගන්නවා. ඒ පිළිබඳව වික්ෂේපයක් වුණොත් උද්දච්චය. ඒ ගැන තීරණය කරගන්න බැරි ස්වභාවයෙන් හිටියොත් විචිකිච්ඡාව. ඒක ස්ථිර වශයෙන්ම අරගත්තා නම් එතන ඇති බවට ගත්තා නම් එතන අනුශය. මේ ආදී වශයෙන් අකුසල ධර්ම රාශියකගේ හේතු බවටපත් වෙනවා. අපි අයෝනිසෝ මනසිකාරයෙන් ක්‍රියා කළා නම්. ඒ වගේම යම්කිසි මේ වෙලාවේදී අපි යෝනිසෝ මනසිකාරයේ යෙදුණා නම් ඒ කියන්නේ විමසීමෙන් ඉන්න ඕනේ. එහෙම අපි සිහියෙන් ඉන්න ඕනේ. ඒක තේරුම් ගන්න නම් ඒ වෙලාවේදී කෙලෙස් උපන් බව දැනගනි. එය වැඩිම තම විනාශයේ බව Tamanට අහිත බව හිතලා ඒකෙන් ගැලවීමේ මාර්ගය හොයාගෙන ඒ අනුව සීලය පුරන්න යෙදෙනවා. විරිය උපදවා සමාපatti ලබනවා. ඒ අනුව රූපාරූප ධානය ලබන්න පුළුවන්. අවසාන වශයෙන් විදර්ශනාවෙන් විමුක්තිය ලබන්න පුළුවන්. මේ ආදී වශයෙන් මේ යෝනිසෝ මනසිකාරය හා අයෝනිසෝ මනසිකාරය මූලික වීමෙන්
අකුසල් ඇති වෙන විදිහත් එයින් ගැලවිලා සිහියෙන් හිටියා නම් ඒ කියන්නේ යෝනිසෝ මනසිකාරයේ යෙදিলা කුසලය වර්ධනය කර ගන්න ආකාරයත් විභංග අට කතාවේ 32 වෙනි පිටුවේ මේ විදිහට සඳහන් වෙනවා. එතකොට මේක දැන් මෙහිම යෙදිච්ච අකුසලයක එකී අකුසල හේතු මගින් ඒ ස්වභාවය වැඩි දියුණු කරන්න උපකාර කරනවා මිසක් මේක මූලික වශයෙන් අකුසලයේ හෝ කුසලයේ ඇති කර ගැනීම හේතු ධර්මයන්ගේ කෘත්‍ය නොවන වගයි මේ අනුව අපිට තේරුම් ගන්න වෙන්නේ. මෙතනදී යෝනිසෝ මනසිකාරය කොයි විදිහටද අපි පිළිපැදිය යුත්තේ කියන එක තේලපත්ත ජාතකයේ හොඳට විස්තර කරනවා. අර මේ මොකද්ද හොඳ නාටිකාංගනාවක් ඇවිල්ලා නගරයේ මැද්දේ තියෙන හොඳ සංගීත සංදර්ශනයක් තියෙන වෙලාවකදී අර මේ කැපිච්ච පණුව වාගේ නටන්නේ කට්ටියම. අන්න ඒ නටන පිරිස මැද්දෙන් තෙල් පුරෝපු කලගෙඩියක් අරගෙන තෙල් බිඳුවක්වත් බිමට හලන්නේ නැතුව ඒ පිරිස මැද්දෙන් ගමන් කරනවා කියන උදාහරණය දෙනවා. මොකද තෙල් බිඳුවක් හැරි හැලුවොත් පිටිපස්සෙන් ඉන්න වදකයා Tamanට කොටනවා. ඒ ජීවිත බයෙත් තියෙන නිසා තෙල් පොඩ්ඩක්වත් හැලෙන්නේ නැති වෙන්න අර කලේ ඔළුව උඩ තියාගෙන මේ නටන සෙනග ඉන්න මේ සංගීත සංදර්ශනය මැද්දෙන් යන්න ඕනේ. ඉතින් අන්න ඒ වාගේ සිහියක් පවත්වන්න පුළුවන් ස්වභාවය තමයි යෝනිසෝ මනසිකාරයේ හැටියට උදාහරණ අපිට හම්බ වෙන්නේ. හොඳයි. ඊට පස්සේ අපි බලමු මේ තව පොඩ්ඩක් ඈතට ගිහිල්ලා මේ හේතු කියන වචනේ ප්‍රත්‍ය කියන වචනේ අතරේ මොකද තියෙන වෙනස කියලා. මේ වචන දෙකම බොහෝ විට එකට එකම එක අර්ථය අරගන්න සියදෙන බොහෝ තැන් අපිට හම්බ වෙනවා. හැබැයි වෙනස් අර්ථය සඳහා මේ වචන දෙක වෙන වෙනම භාවිතා වෙන තැනුත් අපිට හම්බ වෙනවා. ඒ නිසාවෙන් මේක හේතු කියන ස්වභාවය අපි විමසුවොත් ඒක පොතේ සඳහන් වෙන විදිහට මම මෙතන අරන් තියෙනවා ස්වජාතීයයි සාධාරණයි. ඒ කියන්නේ කොහොම ඇටයෙන් ඇති වෙන්නේ කොහොම ගහක්ම මිසක් වෙන කිසිම ආකාරයක ගහක් නෙමෙයි. ඒක කොහොම ඇටේ නම් ඇති වෙන්නේ කොහොම ගසක්මයි. අඹ ඇටේ නම් ඇති වෙන්නේ අඹ ගසක්මයි. ඒ ආදි වශයෙන් ස්වජාතීය ඵල නිපදවමින් ඒ විදිහට උදව් කරන ධර්මතාවයට අපි කිව්වා හේතු කියලා. ප්‍රත්‍ය කියන එක එහෙම එක්කෙනෙකුට විතරක් සාධාරණ ස්වභාවයක් ගන්නෙ නැතුව හැමතෙම පොදු විදිහට උපකාර කරන අර්ථයෙන් එනවා නම් උදාහරණයක් හැටියට පඨවි ආපෝ තේජෝ වායෝ කියන ස්වභාවයන් සියලුම ගස්වලට උපකාර එක ආකාරයෙන් උපකාර කරන්නාසේ. හරි. අනේ ඒ විදිහට තමයි අපි හේතු ධර්මයේ සහ ප්‍රත්‍ය ධර්මයේ කියන එක වරද්ද ගන්න නැතුව තේරුම් ගන්නට ඕනේ. හොඳයි. ඊට පස්සේ අපි බලමු ධම්මසංගණී නික්ඛේප කාණ්ඩයේදී කොහොමද මේ හේතු ධර්මයෝ කියන එක විස්තර වෙන්නේ කියලා. එතන ඡේද 1058 පිටුව 400 යටතේදී විස්තර වෙනවා කතමේ ධම්මා හේතු. තයෝ කුසල හේතු, තයෝ අකුසල හේතු, තයෝ අව්‍යකත හේතු. එතකොට කුසල අකුසල අව්‍යකත වශයෙන් තුන හැටියට හේතු ධර්මයෝ තුන් දෙනා ගානේ කුසලයටත් අකුසලයටත් අව්‍යක්තයටත් එතන හේතු 9ක් ගැන කතා කරලා ඊළඟට කියනවා නව කාමාවචර හේතු. කාමාවචර ලෝකයේදී මේ හේතු 9ම යෙදෙනවා ගත් ච රූපාවචර හේතු. රූපාවචරයේදී ඒ වයින් 6ක් යෙදෙනවා ගත් ච අරූපාවචර. අරූපාවචරයේදී 6යි අපරියාපන්නයේදී 6යි. ආදී වශයෙන් යෙදෙන වග නික්කේප කාණ්ඩය තුල මේක විස්තර වෙනවා. නික්කේප කාණ්ඩයේ මෙතන ගොඩාක් විස්තරයක් දෙනවා ඡේද 1058 ඉඳලා 1076 වෙනකන්. අපි ඒක මොනවද කියලා බැලුවොත් නික්කේප කාණ්ඩයේ 1058 මේ මගේ ස්ක්‍රීන් එක පේනවා ඇද්ද ඔයගොල්ලන්ට? පැහැදිලි මදිද? පේනවා මේ මංගල මහත්මයා කියව ගන්න පුළුවන් තත්ත්වයක් තියෙනවද? ළඟටම කරොත් නම් කියවන්න පුළුවන් අකුරු ටිකක් පුංචි නේද? ඒක තමයි ඒක ලොකු කරගන්න ක්‍රමයක් තියෙනවද අපිට? ඉස්සෙල්ලේම ලොකු වෙනවා. හරි පොත් තියෙනවා නම් පොත් වලින් බැලුවත් කමක් නැහැ. නික්කේප කාණ්ඩයේ 1058 ඡේදය කතමේ ධම්මා හේතු එතන විස්තර වෙනවා තයෝ කුසල හේතු, තයෝ අකුසල හේතු, තයෝ අව්‍යාකත හේතු, නව කාමාවචර හේතු, ච
රූපාවචර හේතු ච අරූපාවචර හේතු ච අපරියාපන්න හේතු. එහෙම කියලා ඊළඟට මේ එකින් එක විස්තර කරගෙන යනවා. තත්තකතමේ තයෝ කුසල හේතු. ඒ කියන්නේ මේ පළවෙනියට විස්තර කරපු කුසල හේතුව මොනවද කියලා ඊළඟට විස්තර කරලා යනවා. එතනදී ඒකේ උත්තරේ හැටියට දෙන්නේ අලෝභෝ, අදෝසෝ, අමෝහෝ. අලෝභ වශයෙන්, අදෝෂ වශයෙන්, අමෝහ වශයෙන් අපි ඉගෙන ගත්ත චෛතසික ධර්ම තුන තමයි මෙතන කුසල හේතු හැටියට ඉදිරිපත් වෙන්නේ. එතකොට ඊළඟට මේ එක එකක පටිනිද්දේශයකට ගිහිල්ලා මේ අලෝභය මොකද්ද කියලා ඊළඟට විස්තර කරනවා ඡේද 1060 යටතේ. එතකොට අලෝභය විස්තර වෙනවා යෝ අලෝභෝ අලුබ්බාන අලුබ්බිපත්තං අසාරාග ඒ ආදී වශයෙන් පද ගොඩකින් මේක විස්තර කරලා අලෝභය විස්තර කරලා දෙනවා. මේක ධම්මසංගණී අපි චිත්තෝත්පාදේ කාණ්ඩේ කරද්දී එතනදිත් මේ ධර්මතා මේ විදිහටම විස්තර කරලා බලන්න පුළුවන්. ඒ විදිහටම ඊළඟට අදෝසය විස්තර කරනවා. ඊට පස්සේ අමෝහය විස්තර කරනවා. අමෝහයට නම් අමෝහය කියන්නේ ප්‍රඥාව. ඒකට නම් පද මෙතන මට මතක හැටියට පද 32ක්ද කොහෙද තියෙන්න ඕනේ. ඒ ආදී වශයෙන් මෙතන කුසල හේතු හැටියට දක්වපු අලෝභ, අදෝස, අමෝහ නික්කේප කාණ්ඩය තුල විස්තර කරනවා. ඊට පස්සේ අකුසල හේතු පැත්තට ගිහිල්ලා අකුසල හේතු හැටියට ඉදිරිපත් කරනවා ලෝභෝ, දෝසෝ, මෝහෝ හැටියට. ඊළඟට ඒ එක එකක් විස්තර කරන්න යනවා. මොකද්ද ලෝභය කියන්නේ? තත්තකතමෝ ලෝභචේ 2064. යෝ රාගෝ, සරාගෝ, අනුනයෝ, අනුරෝධෝ, නන්දී, නන්දිර ආදී වශයෙන් ගොඩාක් වචන භාවිතා කරලා මේ ලෝභ කියන ස්වභාවය විස්තර කරලා දෙනවා. මං හිතන්නේ ආත්පස ආවරණය වෙන පරිදි පොඩ්ඩක්වත් අඩුපාඩුවක් වෙන්නේ නැතුව මේ ලෝභය මේ ආදී වශයෙන් විස්තර කරලා දීලා තියෙනවා. මේක ඔයගොල්ලෝ හිමින් කියවලා බලන්න මේ එක එක පදයක අර්ථකථනය කොහොමද දීලා තියෙන්නේ කියලා. ඊළඟට දෝෂය ගැනත් ඒ විදිහටම දීලා තියෙනවා. පද රාශියක් අරගෙන ඊළඟට මෝහය ගැනත් ඒ විදිහටම දීලා තියෙනවා. ඒ තමයි අකුසල හේතු හැටියට ඉදිරිපත් කිරීම. ඊළඟට ඡේද 1067 ඉඳලා තුනක් ඉදිරිපත් කරලා කියනවා අව්‍යාකත හේතු කියන්නේ මොනවද කියලා. කුසලානං වා ධම්මානං විපාකතෝ කිරියාව්‍යාකතේසු වා ධම්මේසු අලෝභෝ අදෝසෝ අමෝහෝ ඉමේ තයෝ අව්‍යාකත හේතු. කුසල හැටියට ඉදිරිපත් වෙච්ච නමුත් විපාක සිත්වල සහ කිරිය සිත්වල යෙදෙන්නා වූ අලෝභ දෝස අමෝහ කියන ධර්මතා තුන තමයි මෙතන අව්‍යාකත හේතු හැටියට ඉදිරිපත් කරලා තියෙන්නේ. මොකද අපි දන්නවා අකුසලයට සහේතුක විපාක නැහැ. එහෙමනම් සහේතුක විපාක සහිත ධර්ම අපිට හම්බ වෙන්නේ කුසලයේදී විතරයි. එතකොට ඒක කුසල විපාක හැටියට කුසල සහේතුක විපාක හැටියට ක්‍රියාසිටවලදීත් අපිට මේ කියන කුසල හේතු මේ කියන්නේ අලෝභ අදෝස අමෝහ කියන අව්‍යාකත හේතු. එතකොට ඒක කුසල හේතුම වුණත් ක්‍රියාසිටවල සහ විපාක සිත්වල යෙදෙන නිසා නැවත කර්මයක් රැස් කරන්නේ නැති නිසා ඒ අව්‍යාකත හේතු හැටියට හඳුන්වලා ඉදිරිපත් කරලා තියෙනවා. ඊළඟට භූමි වශයෙන් ඉදිරිපත් කිරීම. මොකද මේ අපි බලන්නේ අට කතා කාණ්ඩේ නෙමෙයිනේ. ඒ නිසාවෙන් නික්කේප කාණ්ඩය තුල ඉදිරිපත් කරන්නේ ස්කන්ධ වශයෙන් හෝ භූමි වශයෙන් ආදී අට ආකාරයටනේ. එතකොට දැන් භූමි වශයෙන් මේ ටික පෙන්නකොට නව කාමාවචර හේතු. කාමාවචර ලෝකයේදී දැන් අපි මේ කතා කරපු හේතු නව ආකාරයකට යෙදෙනවා කියලා තියෙනවා. කුසල හේතු හැටියට තුනකුත් අකුසල හේතු හැටියට තුනකුත් අව්‍යාකෘත හේතු හැටියට තුනකුත් මේ නවයම අපිට කාමාවචර ලෝකයේදී දකින්න පුළුවන් කියන එකයි ඒකේ අර්ථ දක්වන්නේ. ඊට පස්සේ රූපාවචර ලෝකයේදී හයක් හැටියට විතරයි දක්වන්නේ. එතනදී තයෝ කුසල හේතු තයෝ අව්‍යාකත හේතු විතරයි. ඇයි අපි දන්නවා රූපාවචර ලෝකයේදී ගොරෝසු අකුසල කර්ම එතනදී දකින්න හම්බෙන්නේ නැති නිසා එතනදී අකුසල හේතු ධර්ම තුල යෙදෙන්නේ නැහැ. එහෙමනම් ඊතුරු වෙච්ච කුසල හේතු ධර්ම තුනත් අව්‍යාකත හේතු ධර්ම තුනත් විතරයි රූප ලෝකයේදී දකින්න පුළුවන් වෙන්නේ. ඒකම තමයි අරූප ලෝකයටත්
අපරියාපන්න ලෝකයටත් අදාළ වෙන්නේ. ඒවා ඒ රූප හෝ අරූප හෝ අපරියාපන්න තුල අපිට අකුසල හේතු දකින්න හම්බ වෙන්නේ නෑ. මොකද ඒ රළු මට්ටමේ තියෙන සියලුම අකුසල් දුරු කරලා වඩපු සිත් මගින් එකී ස්වභාවයන් එකී ඉහළ භූමි තලවලටපත් වෙන නිසා. ඊළඟට නැවත වතාවක් එකී හේතු ධර්මයන් මේ අව්‍යාකත හේතු ධර්මනුත් ඒ විදිහට විස්තර කරලා ඒ විදිහට තමයි ඒක විස්තර කරලා අවසාන වශයෙන් කතමේ ධම්මා න හේතු කියලාත් එතන ඉදිරිපත් කරනවා. ඒ කියන්නේ දෙවෙනි පදයක්. මෙතන අපිට මේ ගොච්චකේ පද දෙක ගොච්චකේ නෙමෙයි ද්විකේ පද දෙක ආවේ හේතු ධම්මා න හේතු ධම්මා කියලානේ. එතකොට දැන් මෙච්චර වෙලා විස්තර කළා ඡේද 1076 වෙනකන් 1058 ඉඳලා හේතු ධර්මයෝ ස්කන්ධ වශයෙන් හා භූමිය කියන්නේ ධර්මතා වශයෙන් හා භූමි වශයෙන් විස්තර කළා. ඊට පස්සේ න හේතු කියන පදයක් මෙතන විස්තර කරනවා. තේ ධම්මේට අපෙත්වා. තේ ධම්මේ කියලා කිව්වේ අපි ඉහලින් කතා කරපු හේතු ධර්මයෝ සියල්ල. චෛතසික හැටියට නම් 6යි. තේ ධම්මේට අපෙත්වා. එකී ධර්මතා ඒ කියන්නේ ඒ ධර්මතා 6 හැර අවශේෂා කුසලා කුසලාව්‍ය කතා ධම්මා. අන්න එතකොට ඒ හේතු ධර්ම 6 හැර ඊතුරු සියලුම කුසල අකුසල අව්‍යාකත චිත්තෝත්පාද ටික අරගන්න කියලා කිව්වා. ඊළඟට ඒක කාමාවචර වෙන්න පුළුවන්, රූපාවචර වෙන්න පුළුවන්, අරූපාවචර වෙන්න පුළුවන්, අපරියාපන්න වෙන්න පුළුවන්. ස්කන්ධ හැටියට ගත්තොත් වේදනත් ස්කන්ධෝ, පියාලං විඥානස්කන්ධෝ. ඊට අමතරව සබ්බංච රූපං අසංකතාච ධාතු ඉමේ ධම්මා න හේතු. සරලව කිව්වොත් හේතු ධර්ම 6 හේතු ධර්මා කියන පදයට ගිහිල්ලා ඊතුරු සියලුම ධර්මතා ටික න හේතු කියන ගොඩට අරගෙන තියෙන වගයි මේකෙන් පෙන්눔 කරන්නේ. ඒ අනුව තමයි මේ විදිහට අපිට මේක ගලපන්න පුළුවන් වෙන්නේ. දැන් අපිට මේක ඉදිරියට අරගෙන බැලුවොත් මෙතෙක් කතා කරපු දේවල් අපිට මෙහෙම සරලව සාරාංශ හැටියට පෙන්වන්න පුළුවන්. හේතු ධර්මයන් කියන එක ස්වභාව ලක්ෂණ වශයෙන් 6යි. ලෝභ දෝෂ මෝහ අලෝභ දෝෂ අමෝහ කියලා. එතකොට එතන මේ 6 විදිහට තමයි ගන්න වෙන්නේ. ಜಾති වශයෙන් ගත්තොත් 9ක් හඳුනන්න පුළුවන්. කුසල 3යි අකුසල 3යි අව්‍යාකෘත 3යි හැටියට. ඊළඟට තව තැනක මම දැක්කා මේක නිර්දේශ වශයෙන් කියලාත් ඉදිරිපත් කරලා තිනවා 12ක් කියලා. ඒ කියන්නේ අකුසල නිර්දේශය, කුසල නිර්දේශය, විපාක නිර්දේශය, ක්‍රියා නිර්දේශය කියලා. එතකොට මේ එක එකක 3 ගානේ මේ එකිනෙකක හේතු ධර්මිය 3 ගානේ 12ක් හැටියට මේක ඉදිරිපත් කරලා නිර්දේශ වශයෙන් කියන පදනමේ ඒක ඉදිරිපත් කරපු තැනකුත් මම දැක්කා. ඊට අමතරව භූමි වශයෙන් අර දැන් අපි ධම්මසංගණී කියවපු ඡේද ටික යටතේ 27ක් හැටියට එතන ගණන් කරන්න පුළුවන්. කාම භූමියේ නම් 9යි, රූප භූමියේ 6යි, අරූප භූමියේ 6යි, අපරියාපන්නේ 6යි හැටියට. මම මේ වර්ණ වලින් සටහන් කරලා තියෙන්නේ කුසලයේ වරතු පාටට දුන්නා. ඒ ආදි වශයෙන් මම මේක පෙන්වමු කළා පහසුව සඳහා. ඒක කොහොමද තේරුම් ගන්න ලේසියි. මොකද අකුසලයේ අපිට හම්බ වෙන්නේ කාම භූමියේ විතරයි. හරි. ඊට පස්සේ මේක අපි සහජාත භාවය ගැන සැලකුවොත් කුසල විපාක ක්‍රියාසිත වලදී මේක ත්‍රි හේතුක දු හේතුක වෙන්න පුළුවන්. අලෝභ දෝස මෝහ තුනම යෙදෙනුවොත් එහෙම සිත් 47ක් අපිට හම්බ වෙනවා. ඒ 47 මොනවද කියලා මතක් කරගත්තොත් කාමසෝබන ඥාන සම්පයුක්ත එහෙම වුණොත් තමයි ඒක ත්‍රි හේතුක වෙන්නේ. එතන අපිට සිත් 12ක් හම්බ වෙනවා. සෝබන සිත් 24න් සෝබන මේ 12ක් අපිට ඥාන සම්පයුක්තව හම්බ වෙනවා. එතකොට ඒක ත්‍රි හේතුකයි. මහග්ගත සිත් සියල්ලම ත්‍රි හේතුකයි. ලෝකෝත්තර සිත් සියල්ලම ත්‍රි හේතුකයි. එහෙමනම් එතන සිත් 47යි. ඊළඟට දු හේතුක අරගත්තොත් එතන කුසල පක්ෂයේදීත් අපිට දු හේතුකයෝ හම්බ වෙනවා. අකුසල පක්ෂයේදී දු හේතුක සිත් හම්බ වෙනවා. ඒ අනුව එතන දු හේතුක සිත් 22ක් තියෙනවා. ඒක විස්තර කරලා බැලුවොත් ලෝභ මූල සිත් 8යි, ද්වේෂ මූල සිත් 2යි අකුසල පක්ෂයෙන්. කුසල පක්ෂයෙන් අරගත්තොත් ඥාන විප්පයුක්ත කාමසෝබන සිත් 12ක් වෙනවා. ඒ අනුව එතන දු හේතුක සිත් 22 හැටියට අපිට ගන්න පුළුවන් හේතු ධර්මයන්ගේ යෙදීම.
එතකොට අන්තිමට අපිට හම්බ වෙනවා මෝහ සහගත සිත් දෙක. එම සිත් දෙකේ තියෙන මෝහය පමණයි. ඒක සමග සංප්‍රයුක්ත වෙන වෙනත් මෝහයක් හරි එහෙම නැත්නම් වෙනත් හේතු ධර්මයක් දෙන්නේ නැහැ. එහෙමනම් ඒක හේතුකයි. මෙන්න මේ ඒක හේතුක ස්වභාවය මේ හේතු ගොච්ඡකයේ තුලදී අපිට අනිවාර්යයෙන්ම වැදගත් වෙනවා. මොකද ඒක තනියම මෝහය සිටින නිසා එයත් සමග තවත් හේතු ධර්මයක් නැති නිසා ඒක අහේතුකයි. ඒ කියන්නේ තව හේතුවක් සමග යෙදෙන්න විදිහක් නැහැ එයාට. ඒ නිසාවෙන් ඒ මෝහය අහේතුකයි. ඒක ඊටා වැදගත්. මේ ස්වභාවය තේරුම් ගැනීම ඊටා වැදගත් වෙනවා මේ හේතු ගොච්ඡකේ පද තේරුම් ගැනීමෙදී. ඊළඟට සිත් හැටියට මේක බෙදෙන හැටියට බැලුවොත් සිත් 89 අහේතුක 18යි සහේතුක 71යි ඒ ආදි වශයෙන් ගිහිලා ඒක හේතුක 2යි ද්වි හේතුක 22යි ත්‍රි හේතුක 47යි මේක ඕගොල්ලන්ට බෙදන්න පහසුයි. මම නිකන් රූප සටහන විතරක් පෙන්නුවේ මේ විදිහට මේක ගලපන්න පුළුවන් කියලා. තම තමන් ඒකේ විදිහට ගලපලා බලන්න මේ මම කරලා තියෙන දේ අමාරු වැඩක් නෙමෙයි. ත්‍රි හේතුක ද්වි හේතුක විදිහට කොහොමද සිත් ගලපන්නේ කියන එක බලන්න. හොඳයි. ඊළඟට අපි ඉදිරිය බැලුවොත් දැන් අපි හේතු ගොච්ඡකයේ තමයි කතා කරමින් හිටියේ. එතකොට දැන් හේතු ධර්ම ගැනත් පොඩි අවබෝධයක් අරගත්තා. දැන් අපි බලමු පළවෙනි ද්විකය හේතු ධම්මා සහ න හේතු ධම්මා කියන පදය කොහොමද ගැලපිලා ඉස්සරහට එන්නේ කියලා. මෙතෙක් කතා කරපු දේවල් වල මොන හරි ගැටලුවක් එහෙම තියෙනවද? නෑ වගේ. හොඳයි. එහෙමනම් අපි හේතු ගොච්ඡකයේ පළවෙනි ද්විකය උත්සාහ කරනවද? නෑ නේද? එහෙමනම් අපි පළවෙනි දුකේ තියෙන පද දෙක අරගෙන බලමු. පළවෙනි පදයේ හේතු ධම්මා ඒක භාවනා පොතේ අපිට සරලව විස්තර කරලා දෙනවා. මූලාර්ථයෙන් හේතු නම් වූ නිස්සත්ත්ව නිජීව පරමාර්ථ ස්වභාව ධර්මයෝ ඇත කියන නිර්වචනය ඉදිරිපත් කරමි. න හේතු ධම්මා කියන දෙවෙනි පදයට අර්ථකථනය දෙනවා. මූලාර්ථයෙන් හේතු නම් නොවූ නිස්සත්ත්ව නිජීව පරමාර්ථ ස්වභාව ධර්මයෝ. මේ පැත්තට අපි හේතු ධර්ම ටික සලකනවා, මේ පැත්තට හේතු නොවූ ධර්ම ටික සලකනවා. සරලවම කිව්වොත් මේක ඒ තරම් අමාරු කාරණයක් නෙමෙයි තේරුම් ගන්න. මේක අපි තවත් සරල කරලා බැලුවොත් හේතු ධර්මයි න හේතු ධර්මයි කොහොමද පරමාර්ථ ධර්ම බෙදලා යන්නේ කියලා අපිට පරමාර්ථ ධර්ම තියෙන සිත් 89යි. චෛතසික 52යි. මම චෛතසික 52 පොඩ්ඩක් දෙකට කඩලා අරගත්තා. මේ පද දෙකට ගැලපෙන විදිහට හේතු ටික එක පැත්තකට හේතු නොවූ අනිකුත් චෛතසික අනිත් පැත්තට අරගත්තාම හේතු චෛතසික 6යි. එතකොට එහෙනම් ඉතුරු චෛතසික ඔක්කොම 46යි මේ විදිහට. ඊට අමතරව පරමාර්ථ ධර්ම හැටියට එන්නේ රූප 28යි නිර්වාණයයි. දැන් මේක කොහොමද අපි හේතු ධම්මයි න හේතු ධම්මා කියලා කඩන්නේ මෙන්න මේ විදිහට. හේතු ධම්මා වුණොත් මේ හේතු ටික මේ කුලකයට එනවා. න හේතු ධම්මා වුණොත් ඉතුරු සියල්ලම සිත් 89යි. ඉතුරු චෛතසික 46යි රූප 28යි නිර්වාණයයි කියන එක. සරල බෙදීමක්. හොඳයි. ඉතුරු පදවලදීත් මේ විදිහට දෙකට කඩා ගන්න අපි දක්ෂ වෙන්න ඕනේ. මේ පදයට අනුව පදයේ අර්ථය හොඳට බලන්න. ඒ අර්ථයට අනුව පරමාර්ථ ධර්මියෝ දෙකට කඩා ගන්න. හොඳයි. ඊළඟට අපි බැලුවොත් එතකොට මේක සරලව දැන් බැලුවොම මෙතන අභිදේය අර්ථ හැටියට අපිට එන්නේ චෛතසික 6යි ලෝභ දෝෂ මෝහ අලෝභ ආදේශ සමෝහ. එහෙම වුණොත් ඒ චෛතසික 6 අපි ස්කන්ධාදී ભેදයෙන් බෙදලා ගත්තොත් ස්කන්ධෙකයි. එහෙනම් මොකද්ද ස්කන්ධය? සංස්කාර ස්කන්ධය. මොකද ලෝභය, දෝෂය, මෝහය, අලෝභ ආදේශ සමෝහ කියන සියලුම චෛතසික සංස්කාර ස්කන්ධය යටතේ තමයි අපිට ගන්න පුළුවන් වෙන්නේ. එහෙමනම් එතන ස්කන්ධ එක විතරයි තියෙන්නේ. මේ මෙතන තියෙන ඔක්කොම චෛතසික ධර්ම විතරයිනේ. ඊළඟට ආයතන හැටියටත් තියෙන එකයි. ඇයි මේ සියලුම ධර්මතා ටික මේ චෛතසික 6ම වැටෙනවා ධම්මායතනය තුලට. ධාතු වශයෙන් උත් එකයි ධම්ම ධාතුව තුලට. ආර්ය සත්‍ය වශයෙන් බලද්දී මෙතන කීයක් තියෙනවද? අපිට මෙතන සත්‍ය තුනක් හඳුනා ගන්න පුළුවන්. හරි. මෙතන මේ පද තුන මෙතන නැත්තේ නිර්වාණය නෑ. එහෙමනම් නිර්වාණය අයින් කරලා ඉතුරු ධර්මතා තුන අපිට අරගන්න පුළුවන්. දුක්ඛ සත්‍ය හැටියට කොහොමද අපි ඒක කියන්නේ? ලෞකික සිත් 63හි යෙදෙන ලෝභය වර්ජිත හේතු ධර්ම 5. මොකද ලෝභය කියන එක සමුදය සත්‍ය හැටියට යන නිසා
අපි අභිදේයාස්ත හැටියට ආපු හේතු ධර්ම 6න් දුක්ඛ සත්‍ය හැටියට ගන්න හේතු ධර්ම 5යි. අපි ඒකත් විස්තර කරලා කියන්න ඕනේ ලෞකික සහේතුක සිත් 63 යෙදෙන හේතු ධර්ම 5යි. ලෝභය හැර. ඒ විදිහට ඒක විස්තරව කියන්න වෙනවා. මොකද දුක්ඛ සත්‍ය හැටියට හැම වෙලාවෙම මතක තියාගන්න ඕනේ ලෞකික කියන වචනේ අපි ගත යුතුමයි. හොඳයි. එතකොට දැන් දුක්ඛ සත්‍ය තියෙනවා, සමුදය සත්‍ය තියෙනවා. ඊළඟට මාර්ග සත්‍යයට එනවා. මොකද මෙතන අමෝහය කියන්නේ ප්‍රඥාව. ඒක මාර්ගාංගයක් හැටියටත් තියෙනවා, සම්මා දිට්ඨිය හැටියට. එහෙමනම් ඒ මාර්ගසිතවලදී යෙදෙන මෙන්න මේ අමෝහය කියන ධර්මතාවය එතකොට මාර්ගසිත හතරක් තියෙනවා. සෝවාන් මාර්ගසිත, සකදාගාමි මාර්ගසිත, අනාගාමි මාර්ගසිත, අරහත් මාර්ගසිත. එකී මාර්ගසිත හතරේ සංප්‍රයුක්ත වූ අමෝහය කියන හේතු ධර්මය. එතකොට එතන සිත් හතරක් නිසා හේතු ධර්ම හතරක් හැටියට ගන්න පුළුවන්. අන්න ඒ හේතු ධර්ම කාණ්ඩය අපිට ගන්නෙනවා මාර්ග සත්‍ය හැටියට. එතකොට එහෙනම් ඊතුරු සතර මාර්ග සංප්‍රයුක්ත වූ අලෝභ දෝෂ කියන ධර්මතාවද. මොකද මේ කියන මාර්ගසිත හතර ත්‍රි හේතුක සිත්මයි. එහෙමනම් එතන අලෝභයක් තියෙනවා, අදෝෂයක් තියෙනවා. නමුත් අලෝභය සහ අදෝෂේ මාර්ගාංග හැටියට යෙදෙන්නේ නැති නිසා ඒවා මාර්ග සත්‍ය හැටියට යන්නේ නැහැ. එහෙමනම් ඒවා සත්‍ය විනිර්මුක්ත ධර්ම හැටියට වෙනම අපිට සඳහන් කරන්න වෙනවා. එහෙමනම් මාර්ගසිත හතරේ යෙදෙන අලෝභයත් අදෝෂයත් කියන හේතු ධර්ම දෙකත් ඵලචිත්තයන්ගේ යෙදෙන අලෝභ අදෝෂ අමෝහ. මොකද ඵලසිතත් ත්‍රි හේතුකයි. එහෙමනම් මේ කුසල හේතු ධර්ම තුනම එතන යෙදෙනවා. එතකොට ඒක අව්‍යාකත හේතු හැටියට යෙදෙන්නේ. ඒ හේතු ධර්ම තුනයි. එතකොට මෙතන අලෝභ අදෝෂ කියන කුසල හේතු දෙකත් මෙතන අව්‍යාකත හේතු තුනත් කියන සියල්ලම සත්‍ය විනිර්මුක්ත ධර්ම හැටියට කතා කරන්න වෙනවා. දැන් වරද්ද ගන්න එපා. මෙතන මේ ඵල මේ මොනවාද සත්‍ය විනිර්මුක්ත ඵලසිටවල 37යි කියලා එහෙම ගන්න යන්න එපා. මොකද අපි දෙයියත් හැටියට ආවේ මේ 6 විතරයි. එහෙමනම් අපි මේ 6න් විතරයි අපිට මේ ටික සලකන්න වෙන්නේ. හොඳයි. ඊළඟට අපි බලමු දෙවෙනි පදය න හේතු ධම්මා. දැන් පළවෙනි පදේ අපි අර්ථකථනය දුන්නා. ඒක ස්කන්ධ ආයතන ධාතු හැටියට බෙදලා පෙන්නවා. ඊට පස්සේ අපි දෙවෙනි පදයට යන්. මේ දෙවෙනි පදේ අපි කතා කරන්නේ පළමු ද්විකය. හරි? හේතු දුකයි අපි ඒකට කියන්නේ හේතු දුකය තුල තියෙන පළවෙනි පදේ හේතු ධම්මා, දෙවෙනි පදේ හේතු ධම්මා. දැන් අපි පළවෙනි පදේ සාකච්ඡා කරලා ඉවරයි. දැන් අපි දෙවෙනි පදයට බලමු. භාවනා පොතේ මේකට සරල අර්ථකථනය දීලා තියෙනවා. මූලාර්ථයෙන් හේතු නම් නොවූ නිස්සත්ත්ව නිජීව පරමාර්ථ ස්වභාව ධර්මයෝ. එහෙමනම් හේතු ධර්ම 6 වර්ජිත ඊතුරු සියලුම පරමාර්ථ ධර්ම මෙතෙන්ට එන්න ඕනේ. සිත 89යි, චෛතසික 46යි, රූප 28යි, නිර්වාණයයි. දැන් මේ ටික බෙදමු. ස්කන්ධ මෙතන සිත 89ම තියෙනවා, රූප 28ම තියෙනවා. එහෙනම් ස්කන්ධ 5යි. එහෙමනම් ආයතන 12යි. ඒ වගේම ධාතු 18ම යෙදෙනවා. සත්‍ය 3යි. සත්‍ය 3යි. කාට හරි කියන්න පුළුවන් මොකද්ද යෙදුන් නැති සත්‍ය කියලා? සමුදය සත්‍ය. හරියටම හරි. සමුදය සත්‍ය මේ හේතු ධර්ම හැටියට මේ පැත්තට ගියානේ. ලෝභ චෛතසිකය. එහෙමනම් මෙතන සමුදය සත්‍ය හැර ඊතුරු සත්‍ය තුනම මේකේ යෙදෙනවා. එහෙනම් අපි දෙයියත් කඩාගෙන මේ විදිහට යන්න පුළුවන්. ඒක මම කරන්නේ නැහැ. ඊළඟට අපි බැලුවොත් මේක නික්කේප කාණ්ඩයේ කොහොමද විස්තර කළේ කියලා න හේතු ධම්මා කියන පදය ඡේද 1077 යටතේදී විස්තර වෙනවා. තේ ධම්මේට අපෙත්වා. මෙතන තේ ධම්මේ කියලා කිව්වේ හේතු ධර්ම අපි කලින් පළවෙනි පදයට අරගත්ත හේතු ධර්ම සියල්ල. එතකොට තේ ධම්මේට අපෙත්වා අවශේෂා කුසල කුසල අව්‍යාකතා ධම්මා කාමාවචර රූපාවචර අරූපාවචර අපරියාපන්නා. ඒ කියන්නේ භූමි හතරම අරන් තියෙනවා. වේදනක්ඛන්தோ, ප්‍රියලං විඥානක්ඛන්தோ, සබ්බංච රූපං අසංකතා ජදල් මේ ධම්මා න හේතු. හරි. හේතු ධර්ම හැර සියලුම ධර්මතා මෙතෙන්ට අරන් තියෙනවා. සිත 89යි, චෛතසික 46යි, රූප 28යි නිර්වාණයෙන් අපි ඒක දැන් කතා කළා. අට කතා කාණ්ඩයේදීත් මේකමයි කියන්නේ. කතමේ ධම්මා න හේතු ඡේද 1441. තපෙත්වා හේතු. අපි කලින් පදයට කතා කරපු හේතු ධර්ම ටික හැර. චතුස්සු භූමීසු කුසලං. කුසල් සිත් එහෙමනම් 21යි. අකුසලං. අකුසල සිත් 12යි.
චතුසු භූමියසු විපාකෝ විපාක සිත් සියල්ලම තීසු භූමියසු ක්‍රියාව්‍යා කතං ක්‍රියා සිත් සියල්ලම රූපංච නිබ්බාණංච ඉමේ ධම්මාන හේතු නික්කේප කාණ්ඩේ විස්තර කරන්නේ එක විදිහකට අර්ථ කතා කාණ්ඩේ ඊට වඩා ධර්මතා හැටියට ඒක දෙමින් විස්තර කරනවා ඒ අනුව අපිට හම්බ වෙනවා අකුසල් සිත් 12යි චතු භූමික කුසල සිත් 21යි චතු භූමික විපාක 36යි තේ භූමික ක්‍රියා 20යි එහි සඳහන් චෛතසික 46යි මොකද හේතු ධර්ම 6 මෙතන නැහැ රූප 28යි නිර්වාණයයි එහෙමනම් මෙතන අපිට නැවතත් වෙනවා සිත් 89යි චෛතසික 46යි රූප 28යි අනුව ඒක පද ගැලපීම හරි මේ විදිහට තමයි නික්කේප කාණ්ඩයේ සාහට්ඨ කතා කාණ්ඩයේ න හේතු ධම්මා කියන පදයේ අර්ථය ඉදිරිපත් කරමින් ඒකේ අභිධර්යාර්ථ උගලන්න අපිට උපකාර කරන්නේ. හරි. දැන් අපි පළවෙනි ද්විකය සාකච්ඡා කරලා ඉවරයි හේතු ධම්මා සහ න හේතු ධම්මා. ඒ නිසාවෙන් අපි මෙතනත් දැන් මේකේ ස්කන්ධ පහයි ආයතන එක මම කතා කළානේ. මේක ලේසි ස්කන්ධ පහ මෙහෙම අරගත්තොත් සංස්කාර ස්කන්ධයේ චෛතසික 44යි ආයතන වශයෙන් 12 කියන එක ප්‍රශ්නයක් නෑ ගෙලින්ම අරගන්න පුළුවන් රූප 28ම තියෙනවා එහෙනම් රූප ආයතන 10 වෙනවා ඊළඟට සිත් 89 මන ආයතනයි චෛතසික වලදී ධම්මායතනෙට එන්නේ චෛතසික 46යි එන්නේ දෙවෙනි පදේ අපි ගන්න නිසා සුකුම රූප 16යි නිවනයි ධාතු වර්ෂයෙන් ගත්තත් 18යි ඒකත් ලේසි රූප ධාතු 18ම මේ 10ම තියෙනවා ඊළඟට සිත් 89ම ආපු නිසා දෙපස් විඥාන සිත් මේ විදිහට අරගන්න පුළුවන් චක්කු විඥාන ධාතු සෝත විඥාන ධාතු ආදී වශයෙන් ඊළඟට අහේතුක සිත් 18ම ආපු නිසා පංචද්වාර වර්ජනයයි සම්පටිච්ඡ නියුගලයක් තියෙනවා එහෙනම් මනෝ ධාතුවක් තියෙනවා එතකොට ඊතුරු සිත් 76ම මනෝ විඥාන ධාතුවට යනවා නැවත ධම්ම ධාතුව හැටියට චෛතසික 46යි රූප සුකුම රූප 16යි නිර්වාණයයි එතෙන්ට ගියාම අපිට ධාතු වශයෙන් ඒක යෙදෙන ආකාරය ගලපන්න පුළුවන්. ආර්ය සත්‍ය වශයෙන් ඒකත් අපිට දැන් කිව්වනේ. මේ විදිහට ගලපන්න පුළුවන්. දැන් මෙතනදී මාර්ග සත්‍ය අරගනිද්දි දැන් න හේතු ධම්මාන එතකොට සියලු මේ අර ධර්මතා 6 හැර හේතු ධර්මතා 6 හැර සියලුම ටික මෙතෙන්ට ආපු නිසා දැන් ඔන්න අපිට ගලපන්න පුළුවන් අර කලින් මොනවාද සත්‍ය විනිර්මුක්ත ධර්මයේදී මුළු චෛතසික 36යි ඒකෙන් මාර්ගාංගට අඩු කරලා සිත එකතු කරලා එන උත්තරේ 29යි සහ ඵලචිත්තෝත්පාද 37 ආදී වශයෙන් දැන් අරගන්න පුළුවන් මොකද ඊටු සියලුම ධර්ම ඇවිල්ලා තියෙන නිසා. එතන සම්මාදිට්ඨිය ගන්න පුළුවන්ද? කරද්දලානේ. පින්සිදු වේවා මතද ඒක හොයලා දුන්නට මෙතන සම්මාදිට්ඨිය ගන්න බෑ. මාර්ග සත්‍යයේදී මොකද න හේතු ධම්මාවල අභිධර්යාර්ථ හැටියට මෙතන ආවේ චෛතසික 46යි. චෛතසික 46 තුල සම්මාදිට්ඨිය හේවත් අමෝහය නැහැ. එහෙම නැති ධර්මයක් අපිට මෙතන ගලපන්න බෑනේ. මේක මගේ කොපි පේස්ට් එකේ පොඩි වැරදක් තියෙන්නේ. මෙතන සම්මාදිට්ඨිය කරුණා කරලා අයින් කරගන්න වෙනවා. ඒක ඔයගොල්ලෝ පටල ගන්න එපා. සම්මාදිට්ඨිය මේ අභිධර්යාර්ථ තුල නැති නිසා මෙතෙන්ට යෙදෙන්නේ නැහැ. ඒ අනුව මෙතන මාර්ගාංග 7 දෙන තමයි අපිට ගන්න වෙන්නේ. එතකොට මේ මම දීලා තියෙන වාක්‍යය ඒ අනුව හරියට ගලපලා අරගන්න. එහෙම තමයි ඒක එන්න ඕනේ. එතකොට මෙතනත් මම හිතනවා වැරදෙනවානේ. ඔව් එතනත් වෙනස් වෙන්න ඕනනේ. ඔව් එතන වෙනස් කරලා අරගන්න ඕනේ. මේකටත් අපි වෙනස් කරන්න ඕනේ ඒ අනුව. හරි? දැන් මම මේක ගලපන්න පුළුවන් කියන එක කියන්න බෑ මේක ගලපලා. එතනදී කියන්නේ සම්මා දිට්ඨිය වර්ජිත මාර්ගාංග 7 දෙන එක්වරක්ද සංකප්පය වර්ජිත 6 දෙන 4 වරක්ද කියලා තමයි. අන්න හරි. මේ විදිහට එන්න ඕනේ. එතකොට අතිරික්ත චිත්තෝත්පාද කොහොමද ගලපන්නේ? ඉතිරි මාර්ග චිත්තෝත්පාද 27. ඒ වගේම ඵල චිත්තෝත්පාද 36. 27 දී මෙතන මොකක්ද ඇලුනේ? එතන අතිරික්ත මාර්ග චිත්තෝත්පාදය 36න් මෙතන අඩු කරලා තියෙන මාර්ගාංගات මේ පොතේ කියන්නේ ඉතිරි චිත්තෝත්පාද 27 දෙනයි 27 හැදුනේ කොහමද? චිත්තෝත්පාද 36යි සත්‍ය විනිර්මුක්තයි කියලා. මෙතන 27 හැදුනේ කොහමද?
27 27 හැදුනේ 36න් අඩු වෙනවා 36න් අඩු වෙනවා 8ක් අඩු වුණොත් 8ක් අඩු වෙනව නේද? එතකොට 29යි 28යි 27ක් ඉන්නේ අර නෑ ඒක මට තේරෙන්නේ නෑ. හරි. තව එක්කෙනෙක් උත්සාහ කරන්න බලන්න. මෙතන මාර්ග චිත්තෝත්පාදයේ කී දෙනෙක් සත්‍ය විනිර්මුක්ත වෙනවද? එතන අලෝබදෝසත් නෑ නේද? 36න් අලෝබදෝස හමුව අඩු වුණාම 33යි. ඒකෙන් මාර්ගාංග 7ක් අඩු කරාම 26යි. ඒකට මාර්ග සිත් එකතු කරාම 27යි. හරි. අන්න ඒ විදිහට මේක ගැලපෙන්න ඕනේ. හරි. එතකොට දැන් හැමෝටම වරද්දන්න නැතුව ඒක හදාගත්ත හැද? ඵල චිත්තෝත්පාදයට මොකද වෙන්නේ? 33න් අලෝබදෝස හමුව අඩු කරාම 36න් 3ක් අඩු කරාම 33යි. ඵල සිතත් එක්ක 37යි. 34යි. එහෙමනම් ඒක ඒ විදිහට ගලපලා අරගන්න. දරුවන් සරණයි මාර්ග සත්‍ය නැවත තේරුම් කරලා දෙන්න පුළුවන්ද? ඔව්. මාර්ග සත්‍ය තේරුම් අරගනිද්දී අපි මෙතන අභිදේයාර්ථ හැටියට ආවේ සිත් 89යි චෛතසික 46යිනේ. ඔව්. එතකොට චෛතසික 46 අරගත්තේ මුළු චෛතසික 52කින් හේතු ධර්ම 6ම අයින් කරලානේ. එතකොට හේතු ධර්ම 6ම අයින් වුණාම අලෝභ, අදෝස, අමෝහ කියන කුසල හේතුත් අව්‍යකත හේතුත්. හරි අපි මම කුසල හේතු කියලා කතා කරන්නම්කෝ. ඒ කුසල හේතු තුනම අයින් වෙන්න ඕනේ. ඒක මේ අභිදේයාර්ථ තුල නැහැ. හරිද? ඔව්. එතකොට මාර්ග සත්‍යයේදී අරගන්න මාර්ගසිත ත්‍රි හේතුකයි. එතකොට ඒ ත්‍රි හේතුක වුණාට අපිට මෙතන චෛතසික ගැන කතා කරද්දී අර අලෝබදෝ සමෝහ කියන තුන නැතුව තමයි කතා කරන්න වෙන්නේ. එතකොට මාර්ගාංග කතා කරද්දී මම මෙතන සම්මා දිට්ඨිය ආදී කියලා මාර්ගාංග 8 කියලා සඳහන් කරපු එක වැරදි. මොකද සම්මා දිට්ඨිය කියන්නේ අමෝහයනේ. අමෝහ. එහෙමනම් අමෝහය නෑනේ දැන්. එතකොට ඉතිරි මාර්ගාංග දෙක ඉතිරි මොනවද මේ හේතු ධර්ම දෙක අලෝභ අදෝස දෙන්නා මාර්ගාංග නෙමෙයිනේ. හරිද? ඒ දෙන්නා හේතු ධර්ම හැබැයි මාර්ගාංග නෙමෙයි. එහෙම වුණාම අපිට මේ මාර්ගසිතේ තියෙන මාර්ග සත්‍ය කතා කරන්නදී අයින් කරන්න වෙන්නේ මාර්ගාංග 8 හැටියට ඒ 8 තුල අඩංගු වෙන සම්මා දිට්ඨියට අදාළ වූ අමෝහයනේ. අමෝහය. ඔව්. එතකොට අපිට මාර්ගාංග 7යි මෙතන හම්බ වෙන්නේ. හරිනේ? තේරුණා. හරි. හරි. එතකොට අතිරික්ත මාර්ග හොයද්දී හරිද? එතකොට 36න් මෙතන අපිට මාර්ග අංග 7නේ හම්බ වුනේ. එතකොට මාර්ගාංග 7 අඩු කළා. ඊට අමතරව අභිදේයාර්ථ තුල අඩංගුනේ නෑනේ අලෝබදෝ සමෝහ කියන තුනම. එතකොට ඒකත් අඩු වෙන්න ඕනේ. හරිනේ. එතකොට අපි 36න් 8යි 3යි 11ක් අඩු කරලා එකක් එකතු කරන්න. නෑ 36න් මේ මෙතන මාර්ගාංග 7යි අතන හේතු ධර්ම 3යි 7යි 3යි 10යි 36න් 10ක් ගියාම 26යි 26ට සිත එක්කව කරපුවාම 27යි ඒ අනුව අතිරික්ත මාර්ග චිත්තෝත්පාදයෝ 27 දෙනා තමයි මෙතන අතිරික්ත සත්‍ය විමුක්ත කියලා අරගන්න ඕනේ. ඒ විදිහටම ඵලසිතත් ගලපන්න. ඵලසිතේදී 36න් 3ක් අඩු කරන්න. අඩු කරලා සිත එකතු කරන්න. තව කාට හරි ගැටලුවක් වුණාද ඒක පැහැදිලිද? කරුණාකරලා සමා වෙන්න ඕනේ. මේක මම අර කොපි පේස්ට් එක දාන්න ගිහිල්ලා ඒක පොඩ්ඩක් යෝනිසෝ මනසිකාරය හරියට තිබිලා නැහැ.
මේකේ මේ තේරුම් නැත්නම් එතන එඩිට් කරා නම් අට්ටිය තේරෙන්නේ සමහරවිට. එඩිට් කරලා දෙන්නද ටක් ගාලා? ඔව්. එතන මේ මංගල මහත්තයා සම්මා දිට්ඨි වර්ජිත මාර්ගාංග 7 කියලා දැම්මනම් හරි නේද? අර වර්ජිත කියන පදේ තමයි ඔතෙන්ට එන්න ඕනේ. අතන මාර්ගාංග 8 වෙනකොට 7 කියලා දාන්න ඕනේ. ඔව්. ඊළඟට සම්මා සංකප්ප වර්ජිත මාර්ගාංග 6 දෙන 4 වරක්. අන්න හරි. අතිරෙක්ක එනකොට එන්න ඕනේ 33න් තමයි අඩු වෙන්න ඕනේ 7ක්. ඔව්. 36න් 3ක් අඩු කරලා ඒකෙන් 7ක් අඩු කරන 36ම මූලික කරලා ගන්නවනම් නෑ අපිට බලන්න තියෙන්නේ 33යි උතන තියෙන්නේ. ඔය චෛසික වල නැහැනේ. ඔව්. ඒකට 33 අරගෙන 7 අඩු කරා නම් හරිනේ. ඔව්. 33න් මෙතන මාර්ගාංග 7 අඩු කළා නම් හරි. පැහැදිලි දැන් පැහැදිලි. සයි සම්මාදිට්ඨිය අයින් කළේ ඒක මේ අභිධර්ම තුල නැහැ. සම්මාදිට්ඨිය කියන්නේ අමෝහය. අමෝහය කියන එක හේතු ධර්මයක්. හේතු ධර්මයේ කියන එක පළවෙනි පදයට ගිය නිසා දෙවෙනි පදයේ තුල ඒක අඩංගුනේ නැහැ. ඒ නිසායි. මම හිතන්නේ දැන් පැහැදිලි වෙන්න ඇති නේද? අපි යන්නේ ඉස්සරහට යන්නේ. එහෙමනම් දැන් අපි හේතු ගොච්ඡකය තුල තියෙන මේ ද්වික හයෙන් අපි දැන් හේතු ධම්මාන හේතු ධම්මා කියන පළවෙනි පදේ සාකච්ඡා කළා. අපි දැන් බලමු දෙවෙනි දුක. ඒක සහේතුක දුකය. පළවෙනි එක හේතු දුකය. පළවෙනි පදයෙන් නම් දීලා තියෙනවා. එතකොට දෙවෙනි දුකේටත් පළවෙනි පදයෙන් නම් දීලා තියෙන්නේ. ඒ ආදී ටික දැන් ඉතින් හැමෝම දන්නවනේ. හරි. එහෙමනම් අපි දැන් බලමු සහේතුක දුකය. එතනදී පද දෙක තියෙන්නේ සහේතුකා ධම්මා අහේතුකා ධම්මා කියලා. අපි මේක සරල තේරුම අරගමු භාවනා පොතෙන්. පිටුව 5 එක තියෙනවා. සහේතුකා ධම්මා කියන එකට තියෙනවා සතර සප්‍රයෝග ලක්ෂණයෙන් සංප්‍රයුක්ත හේතු ඇත්තා වූ නිස්සත්තු නිජීව පරමාර්ථ ස්වභාව ධර්ම. දැන් කාට හරි මතකද සතර සංප්‍රයෝග ලක්ෂණ මොනවද කියලා? ඒක උපාද, ඒක නිරෝධ, ඒක ආලම්බන, ඒක වත්තුක. හරි. එහෙමනම් එකී ධර්මතාවයෝ සහිත ඒ කියන්නේ රූපය දෙන්න පුළුවන්ද මෙතෙන්ට? සහේතුකා ධම්මා කියනකොට රූප එතෙන්ට එනවද එහෙමනම්? රූප ධර්ම සඳහා සතර සංප්‍රයෝග ලක්ෂණ කොහොමද යෙදෙන්නේ? ඒක මේ පදයට ගන්න පුළුවන්ද? ගන්න බෑ. ඇයි ගන්න බැරි කියලා කියන්න පුළුවන්ද? පරමාර්ථ ධර්ම දෙකක් කියලා කියන හින්දා දුක වලට ගන්න බෑ. මොකද අනේ ආයි පාරක් මට ඒක පොඩ්ඩක් කියලා දෙන්න. නෑ මහත්මිය. පරමාර්ථ ධර්ම දෙකක් නෙමෙයි අපි කතා කරන්නේ. පරමාර්ථ ධර්ම හතරම මේ පද දෙක තුල ගොනු කරලා යන්නේ කොහොමද? තරාදියේ පැති දෙකක් තියෙනවා. ඒ තරාදියේ පැති දෙකට මේ සිරු තියෙන ඔක්කොම දේවල් ටික දාන්න ඕනේ. එක පැත්තකට අපි දානවා පඩි ටික, අනිත් පැත්තට දානවා හාල් සිල්ලර ටික. ඒ විදිහට අපිට මේ සිරුට තියෙන ඔක්කොම ඒ කියන්නේ පරමාර්ථ ධර්ම සියල්ලම චිත්ත චෛතසික රූප නිබ්බාන කියන මේ සියල්ලම මේ පද දෙක තුල මේ බෙදිලා යන්න ඕනේ. එහෙම නොයන තැන් අපිට හමු වේවි. එහෙම වුණොත් ඒක අපි නිප්පදේශ එක දුකයක් කියලා ගමු. නමුත් මෙහිදී අපි දල වශයෙන් කතා කරන්නේ සතර පරමාර්ථයෝම තමයි මේ බෙදන්නේ. පරමාර්ථ ධර්ම දෙකක් විතරක් එහෙම නෙමෙයි. ඊළඟට මෙතන අපි කතා කරන්නේ හේතු ධර්ම නිසා මෙතන අපිට එන අභිධේයාර්ථ හැටියට මේ ලැබෙන්න පුළුවන් චිත්ත සහචෛතසික විතරයි. මේ පැත්තෙන් කතා කළා නම් හරි. හරි? මම ඇහුවේ සතර රූප කියන එක සතර සංප්‍රයෝග ලක්ෂණයෙන් යුතුව ගන්න බැරිද කියලා. එහෙම ගන්න බෑ අපිට. ඒ සතර සංප්‍රයෝග ලක්ෂණේ ලක්ෂණ හතරම රූප ධර්ම තුල යෙදෙන්නේ නැහැ. එකට ඉපදෙන වගේ ඇත්ත. හැබැයි එකට නිරුද්ධ වෙන්නේ නැති නිසා. ඒ වගේ හේතු නිසාවෙන් ගන්න බෑ. ඒවා ප්‍රාථමික දේවල් මම නිකමට අහලා බැලුවේ. හොඳයි. එහෙමනම් සහේතුකා ධම්මා කියන පදය
අපිට දැන් පැහැදිලි සතර සංප්‍රයෝග ලක්ෂණයෙන් සංප්‍රයුක්ත හේතු ඇත්තා වූ ධර්ම තමයි සහේතුකා ධම්මා කියලා කියන්නේ. එහෙමනම් අහේතුකා ධම්මා කියන්නේ එවැනි සතර සංප්‍රයෝග ලක්ෂණයෙන් සංප්‍රයුක්ත හේතු නැති ඒවා. ඒක තේරුම් ගන්න පැහැදිලි. මේකේ තියෙන අභිධේයාර්ථය එක්කම අරගෙන බැලුවොත් සංප්‍රයෝග ලක්ෂණ මේ හේතු සමග යෙදෙන ධර්මතා එක්ක අපි බැලුවොත් එතන අපිට ගන්න පුළුවන් වෙනවා සහේතුක සිත් 71යි චෛතසික 52යි අපිට මේ ධර්මතා දෙක තමයි ගන්න වෙන්නේ. මොකද අපිට මෙතන අභිධේයාර්ථ හැටියට හැම වෙලාවෙම කියන්නේ අහේතුක සිද්ධාට නැතුවද? අපි ගන්න සහේතුක ධර්මනේ. පළවෙනි පදේ මම කතා කරන්නේ සහේතුක හේතු සහිත. එහෙමනම් අහේතුක සිද්ධාට තමයි අයින් උනේ අහේතුක සිද්ධාට හරියටම හරි. ඊළඟට දැන් මෙතන සිත් 71ම ආවේ. ඒක අකුසල සිතුත් තියෙනවා. එතකොට කුසල සිතුත් තියෙනවා. එහෙමනම් මෙතන චෛතසික 52ම එනවා. හැබැයි මොන්නේ බාර දැන් පොඩි විශේෂයක් මෙතන එක්ක අහු වෙනවා. ඒ තමයි මේ චෛතසික 52යි කියලා අපි ගත්තට මෙතෙන්ට නොගත යුතු කැලලකුත් තියෙනවා. මෝහ මූල දෙසිතේ මෝහය මෙතෙන්ට අඩංගු නැහැ. එතකොට අනිත් සිත්වල තියෙන මෝහ මෙතෙන්ට එනවා. කුසල් සිත් 12 අතරින් මෝහ මූල සිත් දෙකයිනේ තියෙන්නේ. එතකොට තව ඉතුරු 10ම 10 තුලම මෝහය කියන එක තියෙනවානේ. මෝහය කියන්නේ සබ්බා කුසල එකක්නේ. එතකොට ඉතුරු අකුසල සිත් 10 තුල තියෙන මෝහය තියෙන නිසා අපිට මෙතන චෛතසික 52යි කියලා ගලපන්න පුළුවන්. හැබැයි මෝහ මූල දෙසිතේ තියෙන මෝහය මේ සහේතුක වෙන්නේ නැහැ. අපි බලමු ඇයි එහෙම වෙන්නේ කියලා. දැන් ඔන්න මෝහ මූල සිත මෙහෙම කියලා අරගන්නකො. හරි? මෝහ මූල සිත ඒකේ චෛතසික කීයක් යෙදෙනවද? මතකද කාට හරි? මෝහ මූල සිත් දෙකක් තියෙනවා. ඒ දෙකේ අපි පොදුවේ අරගත්තොත් චෛතසික කීයද කියලා අපිට කියන්න පුළුවන්. චෛතසික 15යි. මොනවද චෛතසික? මේක මෝහ මූල සිත. එතකොට මොනවද චෛතසික 15? අඤ්ඤ සමාන චෛතසික තියෙනවා, අකුසල සාධාරණ තියෙනවා, විචිකිච්ඡා නම් විචිකිච්ඡාව තියෙනවා, උද්දච්චේ නම් උද්දච්චේ තියෙනවා. චෛතසික 16ක් වෙනවා නේද? 16ක් වෙනවා නේ. 16ක් එන්නේ නැහැ නේද? මට මතක හැටියට 15යි එන්නේ. විචිකිච්ඡා හිතේ විචිකිච්ඡාව තියෙනවා, උද්දච්ච හිතේ මේ අදිමොක්කය. ඔවුන් එතකොට අදිමොක්කේ ඇති නැති බව එක පැත්තකින් මේ විචිකිච්ඡා සිතේ අදිමොක්කය නැහැ. නමුත් උද්දච්ච සිතේ තියෙනවා. එතකොට විචිකිච්ඡා සිතේ විචිකිච්ඡාව තියෙනවා. නමුත් උද්දච්චයේදී විචිකිච්ඡාව නැහැ. ඒ අනුව සිත් දෙකම අරගත්තොත් විචිකිච්ඡා සිතේ තියෙන අන්න සමාන 10යි අකුසල සාධාරණ 4යි 14යි විචිකිච්ඡා 1යි 15යි. එහෙමනේ. එතකොට අඤ්ඤ සමාන 10යි කිව්වහම එතනින් ගැලෙව්වේ අදිමොක්කයයි උපේක්ඛා සහගත ප්‍රීති ඡන්දයිනේ. හරිනේ. එතකොට අපි අනුව එතන තියෙන්නේ අඤ්ඤ සමාන 10 උනේ ප්‍රීති ඡන්ද අදිමොක්ක වර්ජිතව තමයි 10 ආවේ. එතකොට අකුසල සාධාරණ 4 අනිවාර්යෙන් එනවා. විචිකිච්ඡා සිත නිසා විචිකිච්ඡාව එනවා. එතකොට 10යි 14යි 15යි විචිකිච්ඡා සිතේ චෛතසික 15යි. උපේක්ඛා සිත අරගත්තොත් මේ මොනවාද උද්දච්ච සිත අරගත්තොත් එතන නැති වෙන්නේ අදිමොක්කයේ යෙදෙනවනේ ඒකේ. ඒ අනුව ප්‍රීති ඡන්දයි විචිකිච්ඡාව යෙදෙන්නේ නැහැ. එතකොට අඤ්ඤ සමාන 11යි අකුසල සාධාරණ 4යි. අකුසල සාධාරණයේ තුල උද්දච්චය තියෙනවනේ. එතකොට එතනත් 15යි. 15යි. එතකොට මේකෙන් පොදුවේ අරගත්තොත් අපිට අයින් කරන්න වෙන්නේ ඡන්දයි ප්‍රීති. හරි. දැන් අපි කියන චෛතසිකයක් අරගමු. අපි උදාහරණයකට ගමු පස්ස චෛතසිකය. එතකොට පස්ස චෛතසිකයේ සමග එකට සහජාත වෙච්ච එකටම ඉපදිච්ච මෝහය කියන හේතු ධර්මයේ තියෙනවා. එහෙනම් ඒක සහේතුකයි. ඇයි? පස්සේ කියන එකත් එක්ක යෙදිච්ච හේතුවක් තියෙනවා. එහෙනම් හේතුවක් සහිතව තමයි පස්සේ ඉන්නේ.
හේතු ධර්මයක්. ඒ කියන්නේ මෝහය කියන හේතු ධර්මය සමග තමයි මේ සිතේ පස්සේ යෙදිලා තියෙන්නේ. එහෙමනම් පස්සේ කියන චෛතසිකයේ සැලකුවොත් එයත් එක්ක තව හේතු ධර්මයක් ගලපෙන නිසා යෙදෙන නිසා පස්සය කියන එක සහේතුකයි. ඒක තේරෙනවනේ. වේදනාව ගත්තොත් වේදනාව කියන එකත් මේ කියන මෝහයත් එක්කම යෙදෙනවා මෙතන. හරි? එතකොට මේකේ යෙදෙන තවත් මොකක් හරි වෙන චෛතසිකයක් ගත්තත් ඒකත් එහෙමයි. හැබැයි මේකේ යෙදෙන මෝහ චෛතසිකය අරගත්තොත් එම මෝහයට සහේතුක වෙන්න නම් හේතුවක් සහිතව එකට ඉන්න නම් තවත් හේතුවක් එම සිතේ තියෙන්න ඕනේ. එහෙම එකක් නැහැනේ. මෝහ මූල සිතේ තියෙන එක හේතු ධර්මයයි මෝහය විතරයි. එහෙමනම් ඒකට අපිට සහේතුකයි කියන්න බෑ. මොකද එම මෝහයට හේතුවක් සහිත වෙන්න තවත් හේතුවක් නැහැ. එහෙමනම් මෝහ මූල දෙසිතේ යෙදිලා තියෙන මෝහය අපිට වර්ග කරන්න වෙනවා එයා අහේතුක ධර්මයක් කියලා. ඒකේ අර්ථකථනය තමයි එයා ඉන්නේ තව මේ හේතුවක් සහිතව නෙමෙයි ඉන්නේ. එයා හේතුවක් ඇත්ත. නමුත් එයත් එක්ක තව හේතුවක් නැහැ. ඒකොලත් එක්ක දාන්න සීනි නෑ එතන. හරි ඒ වගේ. එහෙමනම් මෝහ මූල සිතේ තියෙන මෝහය හැම වෙලාවකම අහේතුකයි කියලා තමයි අපිට ගන්න වෙන්නේ. ඒ අනුව හොඳට මතක තියාගන්න ඕනේ මෝහ මූල දෙසිතම ඒක හේතුකයි. ඒ නිසා එහි යෙදෙන මෝහය අහේතුකමයි. ඒක කොහොමයි එහෙම අපි කියන්නේ එම මෝහයට සහේතුක වෙන්න තවත් හේතු ධර්මයක් එතන නැති නිසා. ඒ ගැන තේරෙන්නේ නැත්නම් කාට හරි ගැටලුවක් එහෙම නැත්නම් පොඩි විචිකිච්ඡාවක් එහෙම තියනවාද ඒ ගැන? ඒකේ චෛතසික ගැන මට තාම පොඩි ප්‍රශ්නයක් තිබ්බා. මේ 11 මේ 16 නෙමෙයිද තියෙන්නේ කියලා පොඩ්ඩක් බලන්න. මේ සම්පජිත සාධාරණ 7යි. ඔව්. විතක්ක ਵਿਚාර අදිමොක්ක වීරිය. මොකද්ද සිත? මොහ මූල හිත් දෙක ගත්තොත්? සිත් දෙක ගන්න එපා. මොකද මේ අදිමොක්කේ දෙන විචිකිච්ඡා අදිමොක්කේ විචිකිච්ඡාවේ නැහනේ. හරියද මේ විචිකිච්ඡා හිත විතරද ගන්න එතකොට? ඇයි විචිකිච්ඡාවේ අදිමොක්කේ නැහැ. හැබැයි උද්දච්ච සිතේ අදිමොක්කේ තියෙනවනේ. එතකොට මේ මොහ මූල සිත් දෙකමද ගත්තේ එකක්ද ගත්තේ? හරි දෙකම ගත්තොත් චෛතසික 15යි යෙදෙන්නේ. දෙකම ගත්තොත් 16ක් යෙදෙනවා. sorry. දෙකම එකහු කරලා ගත්තොත් චෛතසික 16. you are right. හරි. මේ මංගල මහත්තයා මේ විචිකිච්ඡා සම්ප්‍රයුක්ත සිතේ අදිමොක්කයයි ප්‍රීතියයි ඡන්දයයි තුනම නැහැ. එතකොට අන්‍ය සමාන 13යි. එතකොට මෝහ චතුස්කයයි 14යි විචිකිච්ඡාවයි 15යි. ඒකෙත් 15යි ඊළඟට උද්දච්ච සම්ප්‍රයුක්ත සිතේ හරි. එතනත් හරි. මම මේ එක සිතේ තියෙන 15 වෙනි මම ඒකම තමයි මෙතෙන්ටත් දැම්මේ. උද්දච්ච සම්ප්‍රයුක්තේ ඡන්දයයි ප්‍රීතියයි නැතුව අන්‍ය සමාන 11ක් තියෙනවා. 11ක් තියෙනවා. ඒකට අකුසල සාධාරණ 4ත් එක්ක එතන 15යි. yes. නමුත් සිත් දෙක එකතු කරලා ගත්තොත් අදිමොක්කයත් අපිට එකහු කරන්න වෙන නිසා මුළු චෛතසික ගාන 16යි කියලා තමයි ගන්න වෙන්නේ. හරි. very good නා. හරි. එතකොට දැන් අපි බලමු. දැන් ඔන්න මෙතන මෝහ මූල දෙසිතේ මෝහය නැත්තේ ඇයි කියන එක ඔන්න දැන් පැහැදිලි. හරි. හැබැයි අපි චෛතසික 52ක් මෙතන අරන් තියෙනවා. දැන් ඒ ගැන ගැටලුවක් තියනවද කාට හරි? මෝහය අයින් කළා නම් කොහොමද මෝහ අතන 52 ගත්තේ කියලා ප්‍රශ්නයක් තියනවද? හරි ප්‍රශ්නයක් නැහැ. එහෙමනම් අපි ඉස්සරහට යමු. එතකොට පළවෙනි පදේ හරි දෙවෙනි පදේ අහේතුකා ධම්මා සතර සංප්‍රයෝග ලක්ෂණයෙන් සංප්‍රයුක්ත හේතු නැත්තා වූ කියනකොට අපිට ගන්න වෙන්නේ අහේතුක සිත් 18යි. අන්‍ය සමාන චෛතසික 12යි. අහේතුක වල යෙදෙන තත් සංප්‍රයුක්ත චෛතසික හැටියට ගත්තොත් අන්‍ය සමාන චෛතසික 12යි ඡන්ද වර්ගිත වතකට ගන්න වෙන්නේ. රූප 28යි නිර්වාණයයි. හරි. එතකොට දැන් මේ දෙක එකහු කළොත් සිත් 71යි 18යි 89 හැදෙනවා. ඒ ආදි වශයෙන් මේක ගැළපීලා එන්න ඕනේ. හරි. දැන් අපි ඊළඟට බලමු මේක නික්කේප කාණ්ඩේ කොහොමද තියෙන්නේ කියලා. ඒකේ මහත්මයා අර කලින් එකේදී අර මොහ මූල හිතේ ඒක එකතු වෙනවා නේ. මොහ මූල දෙක අනිත් පැත්තට එකතු වෙන්න ඕනේ නේද? මොහ මූල හිතේ මොහේ. කොතෙන්ටද නික්කේප කාණ්ඩය කොතෙන්ටද?
ඕකේ පිටිපස්ස නේද? හරි අතෙන්ට හරි ගන්න. හරි මේ එතෙන්ට එන්න ඕන තමයි මම හිතන්නේ මම ඒක දාලා නැතුව ඇති යස්. ඊළඟට දැන් මම කියන්නම් මේ මම එක දැම්මේ නැත්තේ ඕගොල්ලෝ හරියට සිහියෙන් ඉන්නවද කියලා බලන්න කියලා. හොඳේ. මට වැරදුනා කියලා කියන්නේ නැතුව. හරි. එතකොට නික්කේප කාණ්ඩයේ මේක තියෙන්නේ 1078 තේහි ධම්මේහි ඒ ධම්මා සහේතුකා. ඒ හේතු ධර්මයන්ගෙන් යම් ධර්ම කෙනෙක් සහේතුක වෙද්ද අන්න එවැනි වූ වේදනාස්කන්ධේ සංඥා සංකාර විඥානස්කන්ධේ කියන ටික සහේතුකයි. එහෙමනම් අහේතුක වෙන්නේ තේහි ධම්මේහි ඒ ධම්මා අහේතුකා. එතනත් වේදනක්ඛන්தோ පෙය්‍යාලං විඥානක්ඛන්தோ සබ්බංච රූපං අසංකතාජ ධාතු මේ ධම්මා අහේතුකා. මේ ඇවිල්ලා නික්කේප කාණ්ඩයේ අත දැක්වීම. දැන් නික්කේප කාණ්ඩයේ අත දැක්වීමේදී අර මෝහ මූල දෙසිතේ මෝහේ වාගේ දේවල් කතා කරන්නේ නැහැ. ඒක අට කතාවට යන්න ඕනේ. ඒක හොයාගන්න. ඒ නිසා අපි අට කතාවට ගිහිල්ලා බැලුවොත් සහේතුකා ධම්මා කියන එක ඡේද 1442 විස්තර වෙනවා. විචිකිච්ඡා සහගතං උද්ධච්ච සහගතං මෝහං තපෙත්වා අන්න. මෝහ මූල දෙකේ මෝහය හැර. දැන් මම කතා කරන්නේ සහේතුකා ධම්මා කියන පදය. හරිද? දෙවෙනි දුකයේ පළවෙනි පදය සහේතුකා ධම්මා. එතකොට සහේතුකා ධම්මා කියනකොට අට කතාව පළවෙනි විස්තරලාම අයින් කරනවා. මෝහ මූල දෙසිතේ මෝහය අයින් කරනවා. ඒ අනුව චෛතසික අපිට මෙතන ගලපද්දි මෝහ මූල දෙසිතේ මෝහය හැර කියලා ගන්න වෙනවා. අවශේෂං අකුසලං අකුසල සිත් 12යි චතුස්සු භූමිසු කුසලං කුසල සිත් 21යි කාමාවචරස්ස විපාකතෝ කාමාවචර විපාකයන්ගේ අහේතුකේ චිත්තුප්පාදේ තපෙත්වා අහේතුක ටික හැරලා චතුස්සු භූමිසු විපාකෝ. එහෙනම් විපාක සිත් 36න් 18ක් අඩු කරලා විපාක සිත් 21යි කාමාවචර කිරියතෝ අහේතුකේ චිත්තුප්පාදේට අපෙත්වා කාමාවචර එතකොට මුළු ක්‍රියා සිත් 20යි එතන කාමාවචර කිරියතෝ 3ත් අපෙත්වා වුණාම මෙතන ත්‍රිභූමික ඉතුරු සහේතුක ක්‍රියා සිත් 17යි තීසු භූමිසු ක්‍රියාව්‍ය කතං හරි ක්‍රියා සිත් 17යි මේ ධම්මා සහේතුකා. එතකොට අපිට එතන ඉන්නේ කුසල් සිත් 12යි චතුභූමික අකුසල් සිත් 12යි චතුභූමික කුසල් සිත් 21යි චතුභූමික සහේතුක විපාක 21යි තෙභූමික සහේතුක ක්‍රියා 17යි චෛතසික 52යි හැබැයි මෝහ දෙසිතේ මෝහය හැර. ඒ අනුව මේක සාරාංශ කළොත් අපිට හම්බ වෙනවා සහේතුකා ධම්මා කියන පදයට සිත් 71යි චෛතසික 52යි මෝහ දෙසිතේ මෝහය හැර. එහෙමනම් මේ ධර්ම ටික ස්කන්ධ වශයෙන් රූප නැහැනේ. ස්කන්ධ වශයෙන් 4යි ආයතන වශයෙන් 2යි ධාතු වශයෙන් 2යි ආර්ය සත්‍ය වශයෙන් 3යි. ආර්ය සත්‍ය වශයෙන් 3 උනේ කොහොමද? මොකද්ද නැති උනේ? මෙතන අවිදේය අර්ථ තුල නිර්වාණය නේ. හරි. හරි. එහෙමනම් අට කතා කාණ්ඩය තුල ඊළඟ පදේ අපි අරන් බැලුවොත් අහේතුකා ධම්මක කියලා. දැන් මම මේක මේ පද බෙදන්න ඕනේ නෑනේ. මේ ස්කන්ධ හතර ආයතන විදිහට යන්න ඕනේ නෑනේ. ඒක දන්නවනේ. ඒ නිසාවෙන් අපි ඊළඟ පදයට ගිහිල්ලා බලමු. මේක අහේතුකා ධම්මා කියන එක අට කතා කාණ්ඩය තුල කොහොමද විස්තර වෙන්නේ කියලා. ඡේද 1443 කතමේ ධම්මා අහේතුකා විචිකිච්ඡා සහගතෝ මෝහෝ. අන්න දැන් අපි අතනින් අයින් කරපු විචිකිච්ඡා සහගත මෝහය සහ උද්ධච්ච සහගත මෝහය එන්න ඕනේ. එහෙමනම් මෝහ දෙසිතේ මෝහය කියන එක මේ අභිධේය අර්ථ තුල ගලපන්න ඕනේ. ද්වේ පංච විඥානානි දෙපස් විඥාන 10යි. තිස්සෝච මනෝ ධාතු සිත් 3යි. පංච ච අහේතුක මනෝ විඥාන ධාතුයෝ. එතකොට ඒ කිව්වේ සම්පටිච්ඡනයයි සම්තිරණයයි කියන අකුසල කුසල වශයෙන් බෙදලා එන සිත් 5. සම්පටිච්ඡන 2යි සම්තිරණ 3යි 2යි 3යි 5යි. රූපංච නිබ්බාණංච රූප 28යි නිර්වාණයයි. මේ ටික තමයි අපිට අරගන්න වෙන්නේ. මේකේ අභිධේය අර්ථ හැටියට දෙවෙනි පදය අහේතුකා ධම්මා. එතකොට මෙතන දෙපස් විඥාන 10ම තියෙනවා.
මනෝ ධාතු සිත් තුනම තියෙනවා සම්පටිච්ඡන සම්තිරණ 5යි කියලා. වෙන විදිහකට කිව්වොත් මේ අරන් තියෙන අහේතුක සිත් 18. 10 3යි 13යි 5යි 18යි අහේතුක සිත් 18. එහෙමනම් මේ අහේතුක සිත් 18 යෙදෙනවා අන්‍ය සමාන චෛතසික 12ක්. ඒ කියන්නේ ඡන්දය වර්ජිත අන්‍ය සමාන චෛතසික 12 යෙදෙනවා. එහෙමනම් සිත් 18යි චෛතසික 12යි. හැබැයි මෝහ මූල දෙසිතේ මෝහයත් අරගන්න ඕනේ. ඊට අමතරව රූප 28යි නිර්වාණය තමයි අභිධියාත් හැටියට එන්නේ. එහෙමනම් ඒ ධර්මයෝ ස්කන්ධ හැටියට 5යි. ඇයි මෙතන රූප 28ම තියෙනවා. සිතුත් තියෙනවා. ආයතන හැටියට 12යි. රූප ධර්මතා තියෙනවා. මන ආයතන හා ධම්මායතනෙට එනවා. ධාතු 18යි. දෙපස් විඥාන ආදී සිත් තියෙන නිසා සප්ත විඥාන ධාතුව යෙදෙනවා. රූප 28 තියෙනවා. එහෙනම් ධාතු 18යි. ආර්ය සත්‍ය දෙකයි. මෙතන ආර්ය සත්‍ය දෙක හැටියට තියෙන්නේ නිවන තියෙනවා පේනවා. එහෙනම් නිරෝධ සත්‍ය තියෙනවා. දුක්ඛ සත්‍ය තියෙනවා. මේකේ ලෝභය නැති නිසා සමුදය සත්‍ය නැහැ. මාර්ග සිත් නැති නිසා මාර්ග සත්‍ය නැහැ. ඒ ආදී වශයෙන් ඒක අපිට බෙදලා දක්වන්න පුළුවන්. මේ තමයි දෙවෙනි දුකයේ ඒ කියන්නේ සහේතුක දුකයේ පද දෙක අපි කලින් කතා කළා සහේතුක ධම්මා දැන් කතා කළා අහේතුක ධම්මා. එහෙමනම් එම දුක දැන් මේකේතර අපි ඉස්සර කතා කළා වගේ මේක දුක කියන්නේ පද දෙකක් නිසා ඒ කියන්නේ පරමාර්ථ ධර්මයන් පද දෙකක් කොට වදාළ හේයින් දුක නම් වන්නේය. ඊළඟට මුල් පදයෙන් නම දීලා තියෙන නිසා අදිලබ්ධ නාම කියනවා. ඊළඟට සියලුම පරමාර්ථ ධර්ම මෙහි ඇතුළත් හේයින් මේ දුකේ තුල දෙකට බෙදිලා තියෙන නිසා මේක නිප්පදේශයි. මොකද කැලලක් ප්‍රතිතුරුනොත් එහෙම සප්පදේශ කියලා සලකන්න වෙනවා. දැන් මේ විදිහට තමයි මේක ආවේ. ඊළඟට තව මේ හේතු ගොච්ඡකයේ තුල තව අපිට ඉදිරියට පද තියෙනවා. තුන්වෙනි දුකේ අරගෙන බැලුවොත් වෙලාව කීයද විනාඩි තව වෙලාව අපිට තියෙනවා මේ කතා කරන්න පුළුවන්. මොකද මේක ලේසි. දැන් තුන්වෙනි දුකය යන්නේ හේතු සම්පයුක්තා ධම්මා හේතු විප්පයුක්තා ධම්මා කියලා. දැන් මොනවද හේතු සම්පයුක්තා ධම්මා කියන්නේ? හේතු ධර්මයන් සමග ඒකෝත්පාදී භාවයෙන් මිශ්‍ර වූ. ඉතින් ඒක අපි කලින් කතා කළා. සහේතුක දුකය තුල සහේතුකා ධම්මා කියලා කිව්වෙත් ඒකම තමයි. තථාගත දේශනාව තුල මේක පුද්ගලාධ්‍යාස වශයෙන් හෝ දේශනා විලාස වශයෙන් හෝ නැවත වතාවක් වෙනස් ආකාරයකට වෙනස් පරයයකින් දේශනා කරලා තියෙනවා. එහෙමනම් මේ තුලත් අපිට ගන්න වෙන්නේ සහේතුක දුකයේ අරගත්තු එම ධර්මතා ඒ විදිහටම තමයි දුකයේ නම විතරක් ඒ පද දෙකේ නම් දෙක විතරක් වෙනස් ආකාරයකින් ඉදිරිපත් වෙලා තියෙනවා. හේතු සම්පයුක්තා කියලා කියන්නේ සහේතුකයි කියන එක. හේතු විප්පයුක්තා කියලා කියන්නේ අහේතුකයි කියන කාරණේ. එහෙමනම් මෙතනදිත් අපිට ගන්න වෙන්නේ මේ දෙවෙනි දුකේ හා තිබිච්ච ධර්මතා ඒ ආකාරයෙන්ම අරගන්න තියෙනවා. ඒකට ඒ නිසා මේක විස්තර කිරීම අමුතුවෙන් කරන්න අවශ්‍ය නැහැ. ඒ විදිහමයි. මේ නම පිළිබඳ පැහැදිලි දෙයක හේතු සම්පයුක්තා හේතු විප්පයුක්තා සහේතුකා අහේතුකා හරිනේ. ගැටලුවක් නෑ නේද? හරි. එහෙමනම් තව අපිට පද තව දුකයෝ තුනක් තියෙනවා. මොකද හේතු ගොච්ඡකයේ තුල ඔක්කොම දුක 6ක් විස්තර වෙන නිසා. දැන් අපි දුක 3ක් කතා කළා. ඊතුරු දුක 3 දැන් අපි හේතු ධම්මා හේතු ධම්මා කතා කළා. සහේතුකා ධම්මා හේතුකා කතා කළා. හේතු සම්පයුක්තා හේතු විප්පයුක්තා කියන්නේ මේකමයි. ඒ නිසා ඒකත් අපි කතා කළා හා සමානයි. දැන් ඊතුරු දුක අපිට හදලා තියෙන්නේ මෙන්න මේ විදිහට. මේ බලන්න ඊළඟ එක අපිට ගන්න වෙන්නේ හේතු චේව ධම්මා සහේතුකාච්ච. කොහොමද ඒක හැදුනේ? මේ බලන්න. හේතු චේව ධම්මා සහේතුකාච්ච. හරිද? මේ පද දැන් ඉතින් සරලව තේරුම් ගත්ත හැකි. ඊළඟ එක හැදුනේ කොහොමද? සහේතුකාච්චේව ධම්මා නච හේතු. හරිද? ඊළඟ එක හැදුනේ කොහොමද? හේතුචේව ධම්මා හේතු සම්පයුක්තාච. මේ විදිහටම අනිත් එක ගත්තොත්
හේතු සම්පයුක්තා චේව ධම්මා නච හේතු. ඊළඟට න හේතුකෝපන ධම්මා සහේතුකාපි. න හේතුකෝපන ධම්මා අහේතුකාපි. හරි. මේ විදිහට තමයි පද අරගෙන තියෙන්නේ. දැන් මේක දැක්කහම ඔයගොල්ලන්ට පේනවා ඇති එහෙමනම් මෙතන තව පද යුගලයෝ හදන්න පුළුවන් නේද කියලා. හරි. ඒක හෝම්වර්ක් එකක්. මේ ටිකත් හදන ගමන් අපි හදලා බලමු. මෙතනදී ඉදිරිපත් නොවි ඇති. නමුත් තව දුරටත් මේකේ මේ විදිහටම යුගල වශයෙන් ගලපලා ගන්න පුළුවන් පද මොනවද කියලා අපි එකමට සාකච්ඡා කරලා බලමු. මොකද බ්‍රූම මහත්තයම හරි ආසයි මේ වගේ දේවල් සාකච්ඡා කරනවට මම හිතන්නේ. බොහෝ විට එතුමාවක කරලත් ඇති. හරි. දැන් අද අපි මේ ගොච්චකේ පද තුනක් කතා කළා. මම හිතනවා ඉදිරි පද කතා කරන්න කාලයක් මදි වගේ. ඒ නිසා අපි මේ පද තුන ලබන සතියේට තියලා දැන් අපි මේක සම්බන්ධව මොනවා හරි ගැටලු තියෙනවා නම් සාකච්ඡා කරමු. කාටද ගැටලුවක් තියෙනවා ඉදිරියට ගන්න නේද? අපි බ්‍රෝන මහත්තයා මේ ප්‍රශ්න නෑ වගේ පේනවා නම් අපි කියමුද අර සහේතුකා කියන ධර්ම ගන්නකොට චෛතසික 52කින් මේ මෝහ මූල සිද්දකේ මෝහය වර්ජනය කරේයි කියන එක කාට හරි විස්තර කරන්න පුළුවන්ද කියලා? අර පුළුවන්ද එතකොට? ඇයි සහේතුක කියනකොට මෝහ මූල සිද්දකේ මෝහය ගත්තේ නැත්තේ? හේතුවක් සමග සංප්‍රයුක්ත වෙන්න සහේතුක වෙන්න තව හේතුවක් තියෙන්න ඕනේ. මෝහමූල සිතේ එක හේතුවක් යෙදෙන නිසා තව ඒකට සංප්‍රයුක්ත වෙන්න මෝහයට සංප්‍රයුක්ත වෙන්න තව හේතුවක් නැති නිසා. එක හේතුවක් යෙදෙන නිසාද එක හේතුවක් පමණක් යෙදෙන නිසාද? කොහොමද වැඩිපුර හොඳට විස්තර කරන්නේ? එක හේතුවක් පමණක් නේ යෙදෙන්නේ මෝහමූල සිතේ. හැබැයි සහේතුක වෙන්න තව හේතුවක් සමග සහේතුක වෙන්න ඕනේ. හරි නේද? බ්‍රෝන මහත්තයා? ඒක හරි කියලා ගන්න පුළුවන් අපිට. ඔව් නේද? ඔව් ඒක මම මෙහෙම අහුවොත් කවුරු උත්තර දෙන්න බලමු. මෝහ මූලයේ හෙද්දේකේ මෝහය ඇයි අහේතුක වෙන්නේ? මෝහ චෛතසිකයට තව හේතුවක් නෑ සම්බන්ධ වෙන්න. මෝහයත් හේතුවක්. එතකොට මෝහය කියන එක තනියම හිටින්නේ වෙන චෛතසිකයක් ගත්තොත් ඒ චෛතසිකයට සම්බන්ධ වෙන්න මෝහය තියෙනවා. මෝහයට සම්බන්ධ වෙන්න තවත් හේතුවක් නෑ. මෝහය තනියම හිටින්නේ එතකොට. මෝහය හේතුවක්ද? මෝහය හේතුක නිසා. මොකද මෝහය ඒක හේතුකයිනේ. මෝහයට සම්බන්ධ වෙන්න තවත් හේතුවක් නැහැ. වෙන චෛතසිකයක් ගත්තොත් මේ ප්‍රශ්නය ඇහුවේ මෙහෙමයි. මෝහය ඒක හේතුකයි කියලා කියන්න පුළුවන්ද? මංගල මහත්තයා මම දන්නේ නැහැ මෝහය එහෙම කියනවද අපි? මෝහය ඒක හේතුකයි කියලා. මෝහය ඒක හේතුක නෙමෙයි. මෝහය යෙදෙන සිතේදී මෝහය ඒක හේතුකයි. මෝහය පමණක් යෙදෙන සිතේදී මෝහය ඒක හේතුකයි. ඒක හරියට විස්තර කරා වෙන්නේ නැහැ නේද මංගල මහත්තයා? මෝහය ඒක හේතුකයි කිව්වොත් එහෙම මෝහ මූල හිත ගැන මම සඳහනක් කරේ නැහැ. කලින් කිව්වොනම් මෝහ මූල හිතේ තියෙන මෝහය අහේතුක වෙනවයි කියන එකට හේතුව ඇහුවේ. මෝහය කියන එක ඒක හේතුක නෙමෙයිනේ. මෝහ, ලෝභ, දේශ, මෝහ කියලා තුනක් තියෙනවා අකුසල හේතු. මම මෝහය හේතුවක්ද? මෝහය හේතුවක්. ලෝභ, දේශ, මෝහ කියලා තුනක් තියෙනවා අකුසල හේතු. හරි. එතකොට තමයි මෝහය හේතුවනේ. ඒක අහේතුකයි කියනකොට අහේතුකයි කියනකොට මෝහයට සම්බන්ධ වෙන්න ඒ සිතේ තව හේතුවක් නැහැ. මෝහය කියන හේතුවට සම්බන්ධ වෙන්න ඒ හිතේ තව හේතුවක් නැහැ. හරි. ඒ කියන්නේ සිතේ යෙදීමත් එක්කයි මෝහය අහේතුක වෙන්නේ.
අර මෝහ මූල හිත් දෙකේ මෝහය අර මෝහ මූල සිත් දෙකට අනුවයි ඒක හේතුක වෙන්නේ කියන එකයි අදහස්. සහේතුක අහේතුක වෙනවා කියන්නේ සහේතුක නොවෙන්න හේතුවත් අර ඒ මෝහ මූල සිත් දෙකේ தත්ත්වය නිසායි ඒක සහේතුක හෝ අහේතුක වෙන ස්වභාවය තියෙන්නේ. නැත්තම් මෝහය ගැන හිතලා නෙමෙයි අර මෝහ මූල දෙසිතේ කියන එක සඳහන් නොවුනොත් තමයි ප්‍රශ්නෙට තියෙන්නේ. අහේතුක වෙනවයි කියන එක හරි සහේතුක වෙනවයි කියන එකේ සිතේ ස්වභාවයෙන් තමයි කියන්න ඕනේ කියන එක තමයි. එහෙම නේද මංගලවන්ත? ඒක අහේතුකයි කියනවා නම් මෝහ මූල දෙසිතේ මෝහය කියලා ප්‍රතික්‍රම කියන්න වෙනවා නේද එතකොට? මංගලවන්ත එන්නද? තමයි මයික් එක ඔන්න උන්නේ. හරි. ඒක ඒ විදිහට ඒක හරියට පැහැදිලි කරගන්න වෙනවා. මටත් ඔක සමහරලාට වර්ධිනවා හදිසිය කියාගෙන යද්දි නමුත් හරියට මේක ඒ විදිහටම අරගන්න ඕනේ. ඒකත් එහෙම මේ අපිට ඔක ඉස්සරහදිත් යමකේ වගේ තැන්වලදීත් ඕන වෙනවා අවශ්‍ය වෙන හින්දා හරියට පැහැදිලි කරගත්තා නම් හරි කියලා හිතනවා. ඒ தත්ත්වයේ අනුව තමයි ඒක ඒ හිතේ යෙදීම හැටියට තමයි ඒක සහේතුකෝ අහේතුක වෙන ස්වභාවය තියෙන්නේ කියන එක තේරුම් ගත්තා හරි කියන එක තමයි. මම තව ප්‍රශ්නයක් තියෙනවා පොඩ්ඩක් මංගල මහත්තයාගෙන් තමයි අහන්න දෙන්නේ ඕක. හේතු කියන එකේදී අකුසල කියලා කියනවනේ. ඒ අකුසල කියන නිර්වචනය දෙන්න පුළුවන්ද හේතු වලට? ඒ කියන්නේ නැත්තම් හේතු කියන එක අකුසල කියලා කියන්නේ ඔය ත්‍රිකයට අදාළවද? කුසල අකුසල අව්‍යාකත කියන නිර්වචනයේ හැටියටද ඔය හේතු වල අකුසල කියලා කියන්නේ? නෑ කෙලින්ම මේ මොනවාද නික්කේප කාණ්ඩය තුල කෙලින්ම විස්තර කරලා පෙන්වන්නේ තයෝ අකුසල හේතු කියලා. මේක වෙන තැනක මේ හේතු ධර්ම තුන එකී හේතු ධර්ම තුන අකුසල ස්වභාවයේ පවතිනවා. නෑ හරි මම කියන්නේ ඒක අකුසල ස්වභාවයේ පවතිනවා තමයි. දැන් ඒකට නිර්වචනය දීලා තියෙන්නේ තයෝ කුසල හේතු භූමි වශයෙන්ත් කියලා තියෙනවා. තයෝ අකුසල හේතු කියලා කියනවානේ. ඔව්. තයෝ අකුසල හේතු කියලා කියනවා. එතකොට අපි ත්‍රික ගැන කතා කරලා තියෙනවානේ. ඔව්. ඔක දෙවෙනි ත්‍රිකයට සම්බන්ධ කරලා කිව්වොත් දෙවෙනි ත්‍රිකයට සම්බන්ධ කරලා හේතු නම් කරොත් වේදනාය සම්ප්‍රයුක්ත ගැටලුව. එතකොට අපි කිව්වොත් එහෙම දුක්ඛාය වේදනාය සම්ප්‍රයුක්ත හේතු කියලා කියන්න පුළුවන්ද? දුක්ඛාය වේදනාය සම්ප්‍රයුක්ත හේතු. ඉතින් පුළුවන් දුක්ඛ වේදනාවත් එක්ක යම්කිසි හේතු ධර්මයක් සම්ප්‍රයුක්ත නම් ඒක ගන්න පුළුවන්. එතකොට එහෙම අවස්ථාවන් ගන්නකොට ඒ කියන්නේ ඒ නිර්වචනයන් යන්නේ ඒ ත්‍රිකානුසාරයෙන්ද යන්නේ නැත්නම් අකුසල හේතු කියපුවාම හේතු වලට දැන් ලෝභය දැක්කම හැමතිස්සෙම මේක අකුසල කියන පැත්තෙන්ම නිර්වචනය කරනවද නැත්නම් ඒ පදානුස්වාරයෙන් අපි තේරුම් ගත යුතුද කියන එක ඒකත්. දැන් ඔය නික්කේප කාණ්ඩේ වුණත් අර්ථ දක්වන්නේ කුසල ත්‍රිකය තමයි අරන් තියෙන්නේ. නිර්වචනයේට භූමි ටික අරන් තියෙනවා. ඒ කියන්නේ ස්කන්ධ ටික අරන් තියෙනවා නික්කේප කාණ්ඩේ. අරන් තියෙන්නේ ඒ කුසල ත්‍රිකය කියන්නේ ස්කන්ධ පහත් එක්ක සම්බන්ධ කරලා භූමි වශයෙන් අර්ථ දක්වන එක. ඒක අපිට බැරිද මේ කුසල ත්‍රිකය නැතුව වෙන ත්‍රිකයක් ආකාරයෙන් ඕක නිර්වචනය කරන්න? උදාහරණයක් ගමු. දැන් කියමුකෝ අපිට කියන්න පුළුවන් හේතු දැන් කියන්නේ තුන කියලානේ කියලා තියෙන්නේ. ඔව්. ඒක අපිට සුඛාය වේදනාය සම්ප්‍රයුක්ත හේතු. දුක්ඛාය වේදනාය සම්ප්‍රයුක්ත හේතු, අදුක්ඛම සුඛාය වේදනාය සම්ප්‍රයුක්ත හේතු. ඒක භූමි වශයෙන් සම්බන්ධ කරලා අපිට කියන්න බැරි කමක් නැහැ. එහෙම සුඛාය වේදනාය සම්පයුක්ත හේතු, දුක්ඛාය වේදනාය සම්පයුක්ත හේතු, අදුක්ඛම සුඛාය වේදනාය ඕක කියන්න පුළුවන්. ඒ කියන්නේ අර අර්ථ වලින් විග්‍රහ කරන එක ත්‍රික වලට සම්බන්ධ කරන පැත්තෙන් තමයි ඒක අර වෙන්නේ නේද? අකුසල හේතු කිව්වා ලෝභ දැන් කියමුකෝ දුක්ඛාය වේදනාය සම්ප්‍රයුක්ත හේතු කිව්වොත් එහෙම එතකොට එන්නේ අකුසල හේතු ටික විතරයි. අකුසල හේතු එකයි නේද? නමුත් මොනවාද සුඛාය වේදනායි කියලා කිව්වොත් එතන සෝමනස්සේ නියෙදෙන්න ඕනේ. එහෙම ගත්තොත් මොකද ඔයාට මේ මොනවාද දෙපස් විඥාන තුල හේතු වෙදෙන්නේ නැහැ.
හරි එහෙම වුණොත් සෝමනස්සේ අර ගන්නවා නම් එතන කුසල පැත්තෙත් තියෙනවා අකුසල හේතුවක් තියෙනවා. ඒක තමයි එතකොට අර සිත් වර්ගයක් සුඛාය වේදනාය සම්ප්‍රයුක්ත කියලා එනවා. දැන් දුක්ඛාය වේදනාව කියලා කියපුවාම දෝමනස්ස සිත් දෙකයි දුක්ඛ සාගත කාය විඥානය එන්නේ. ඔව්. එතකොට හේතු හැටියට එන්නේ දෙකයි. ඔව් අකුසල පැත්තේ කොහොමදත් හේතු දෙකයි මේ එක සිතකේ දෙන්නේ. ඔව් නෑ මම කියන්නේ දැන් අකුසල හේතු කිව්වොත් අපිට තුනක් ගන්න පුළුවන්. ලෝභ දේශ මොහ. හරි. දුක්ඛාය වේදනාය සම්ප්‍රයුක්ත හේතු කිව්වොත් අපිට අකුසල පැත්තෙන් ගන්න තියෙන්නේ දෙකයි. කුසල පැත්තෙන් මොකක්වත් එන්නේ නැහැ. දුක්ඛ හරි. දුක්ඛාය වේදනාව හැම වෙලාවෙම අකුසල්. හරි එතකොට එහෙම වුණාම ඒක අකුසල හේතුමයි ගන්න වෙන්නේ. එතකොට අකුසල හේතු වලින් ලෝභය දෙන්නේ නැහැ නේ එතකොට. ඒක තමයි අර ලෝභ දේශ මොහ කියන එක අර අකුසල කියන පැත්තෙන් තේරෙන අකුසලත් එක්ක සම්ප්‍රයුක්ත වෙන නිසා බෑ අර එක ඒ පැත්තෙන් හිතලා ගන්නකොට ඒ අර්ථ දැක්වීම වෙනස් වෙනවා ගතියකුත් එනවා. ඒතර හේතු වලට නම් යෙදෙන හැටි බල හේතු හැටියට තියෙන්නේ 6යි. ලෝභ දේශ මොහ අලෝභ දෝෂ අමෝහ. හැබැයි ඒක ත්‍රික වලට සම්බන්ධ කරන විදියට ඒක 9 වෙන්නත් පුළුවන්. සමහර ත්‍රික වලට සම්බන්ධ වෙනකොට ඒක 12 වෙන්න පුළුවන්. ඔව් 27ක් වෙනකන් යන්න පුළුවන්. 27ක්. ඔව් ඒ පැත්තෙන් පොඩ්ඩක් අවධානයෙන් ඉන්නවා නේද තේරෙනවා අපි අර මේ යමකේ කරනකොට මූල යමකේදී වැදගත් කරුණු වර්ගයක් තියෙනවා කීවිලා නැති. හැබැයි ඒක අපිට ඒක තනියම කරගන්න තමයි දීලා තිබ්බේ. මේ වාචන මාර්ගයේ නම් දෙක තුනක් කරලා පෙන්නලා තිබ්බා. අපේ පෙළ පොතේ සඳහන් වෙලා තිබෙන්නේ. ඒකේ බලනකොට ඒක තේරුනේ සමහර තැන්වලදී ඔබතුමාට ඒ කියන්නේ පොඩ්ඩක් හරි අදහසක් තියෙනවා නම් අපිට පොඩ්ඩක් උදව් කරන්න පුළුවන්. අර කොහොමද ඒක 27 වෙනකන් යන්නේ කියන එක ඔබතුමා කිව්වේ ඒක පොඩ්ඩක් අපිට කියන්න පුළුවන්. ඔව් 27 වෙනකන් මම පෙන්නුවේ කොහොමද කියන්නේ. ඔව් ඒක කෙලින්ම ඔව් වෙනවා. ඔව් ඒක කෙලින්ම 27 වශයෙන් ආවේ භූමි වශයෙන් අරගන්නේදී ධම්මසංගණී ඡේද 1068 ඉඳලා 1076 ටික කතා කරපුවාම වෙන කාම භූමියේ 9ක් කියලා කිව්වා. හරි? ඒක තවත් හරියට කිව්වොත් මේ තියෙන 1068 ඡේදය තත්තකතම නව කාමාවචර හේතු. තයෝ කුසල හේතු, තයෝ අකුසල හේතු, තයෝ අව්‍යකත හේතු. මේ නව කාමාවචර හේතු. ඇයි මේක මෙහෙම කිව්වේ? කාමාවචර ලෝකයේදී අපිට ගොරෝසු වශයෙන් කුසලත් තියෙනවා, අකුසලත් තියෙනවා, අව්‍යකතත් තියෙනවා. එහෙමනම් ඒ සිතේදී මේ ක්‍රියා කරන ස්වභාවය වෙනස්. ඒ නිසා තමයි මේක නව ආකාරයකට ගත්තේ. එතකොට ඊතුරු භූමි වලදී අකුසල යෙදෙන්නේ නැහැ. ඒ නිසා ඒක ච කියලා අරගත්ත 6යි කියලා. ඒ විදිහට આવොත් තමයි අපිට ඒක කාම භූමියේදී එතකොට කුසල අකුසල අව්‍යකත කියලා 9යි. අනිත් ඒ වගේ කුසල සහ අව්‍යකත වශයෙන් 6යි. එතකොට ඒ විදිහට ඒක 6 18යි 27යි. මේ විදිහට තමයි ඒක 27 ගැලපුවේ. මේක විස්තර වෙන්නේ මේ ධම්මසංගණී ඡේදවල. මේ විදිහට ගත යුතුයි කියන එක. ඒ කියන්නේ එතකොට අපිට තේරෙනවා අපි හේතු ධර්ම 6 කියලා ගත්තට ඒක යෙදෙන සිත අනුව ඒකේ ස්වභාවය වෙනස් කියන එක. දැන් මේ ඕකම තමයි මම ඕකාර දැන් සාමාන්‍යයෙන් ඔය ත්‍රිකයක් විස්තර කරන්නේ කුසල ත්‍රිකය. මේ කියන්නේ ඔය පද විස්තර කරන්නේ කුසල ත්‍රිකයයි භූමි සම්බන්ධ කරගෙනනේ. නිකේපකාණ්ඩේ. ඔව්. ඕකම මම දැක්කා. මම කියේක යමකේක වගේ යනකොට මම හිතුවේ මේගොල්ලන්ට යම් කිසි අවබෝධයක් අරන් යනවා නම් මේ පැත්තෙන් යම් කිසි දේවල් තේරෙයි කියන එක. අර එතකොට අර සුඛාය වේදනාය සම්ප්‍රයුක්ත හේතු ඒ මම හිතන හැටියට මූල යමකේ අර තුන්වෙනි ක්‍රමයක් තියෙනවානේ. ඒ එතනට යනකොට එහෙම බෙදනකොට කුසල පදයේ හැටියට හේතු ගන්න ක්‍රමයකුත් තියෙනවා. වේදනා පැත්තෙන් වේදනා ත්‍රිකයට අදාළව හේතු ගලප ගන්න ඕනේ. එහෙම තියෙනවා. එතකොට මේක අපි දැන් බොහෝ දුරට හිතුවොත් එහෙම මේ දැන් මෙහෙමයි හේතු කියලා මේකයි හේතු කියලා එක රාමුවකට කොටු වුණොත් අර අතනදී ඒක පොඩ්ඩක් අර අපිටත් මුලදී පැටලෙන හින්දා ඒක තව පොඩ්ඩක් නිරාකරණය කරගන්න පුළුවන් වෙයි කියලා තමයි ඇහුවේ. ඔබතුමා යමකේ කරලා තියෙනත් හින්දා. අපි දැන් සාමාන්‍ය හිතාගන්නේ දැන් පළවෙනි සැරේ කරනකොට හේතු කියන්නේ අකුසල හේතු තුනක් තියෙනවා, කුසල හේතු තුනක් තියෙනවා, අව්‍යකත හේතු තුනක් තියෙනවා.
අපි දන්න හේතු ඒ විදිහටනේ ගොනු කරගන්නේ. හැබැයි දැන් ඒක තමයි ඒක එහෙම ඒකට වඩා තව හේතු බලන ක්‍රමයක් තියෙනවානේ කියලා තේරුණා මූල යමකේ බලනකොට. ඒකයි ඔබතුමාගෙන් ඇහුවේ. මේක මේ රාමුව තව මේ වෙනත් ට්‍රික්යක් එක්ක භූමි සම්බන්ධ කරලා බලන්න පුළුවන්කමකුත් තියෙනවා නේද කියන එක. මූල යමකේ කොහොමදත් ඉතා ගැඹුරෙන් තමයි ඒක විස්තර කරලා දෙන්නේ. එතන ඇත්තටම තාමත් මටත් තියෙනවා ගොඩක් ප්‍රශ්න. දැන් ඒ ආදි වශයෙන් බලනකොට එතන ඇත්තම කිව්වොත් මේ මූල යමකේ විස්තර කරන්න පුළුවන් තරම් දැනුමක් හේතු සම්බන්ධයෙන් තාම මටත් නැහැ. මොකද සමහර ඒවා මම අර පොතේ තියෙනවට ගැලපුවට ඒක මගේ හිතට සාධාරණ නැහැ. මේ ඇයි එහෙම ගත්තේ කියලා මටත් ප්‍රශ්න තියෙනවා. ඉතින් ඒවා අපි ඉදිරියේදී අනිවාර්යෙන් සාකච්ඡා කරලා හොයාගමු. අන්න හරියට මම ලියලා තියමු කොහේ හරි. නෑ දැන් අපි දැන් මේ කරනකොට තේරෙන්නේ මොනවද දන්නද? හුඟක් අයගෙන් ඇහුවොත් හේතු නැහේතු දුක කියනත් දේශී කියනවා. එහෙමනේ. අපි ඒ වුණාට අර හේතු වල ඒකට වඩා ගැඹුරක් තියෙනවා කියන එක තේරෙන හින්දා තමයි කිව්වේ අර මේක උඩින් පේන එකට වඩා තව හේතු කියපුවාම හුඟක් ගැඹුරින් යනවා කියන එක තමයි තේරෙන්නේ නේද මංගල මතයෙන් බලද්දී. ඔව් දැන් මම මුල අවුරුදු වල හිතාගෙන හිටියා මට ප්‍රශ්නයක් තිබුණා ලොකු ප්‍රශ්නයක්. දැන් හේතු කියලා කියන්නේ අර හීනෝති පතිත්තාති හේතු පදනමේ ගියාම ඉතින් හේතු කියලා කියන්නේ සම්ප්‍රයුක්ත ධර්මයන් ඒ අරමුණ කෙරෙහි තදින් බැඳගෙන ඒකට යොමු කරන එක නම් ඉතින් හේතු එකක් තිබ්බනම් ඇතින්. එතකොට එයා ඒ වැඩේ කරනවා දැන් පස්සේ හරි වේදනාව හරි මේ කරන වැඩේ වගේ හේතුවට එකක් තිබ්බනම් ඇතින්. මොනවාටද මේ තුනක් තිබ්බේ කියලා. නමුත් මේ ධර්මතාවයේ හමුවේ වෙනස් චෛතසික තමයි ඉදිරිපත් වෙන්නේ. නෑ මට තිබුණ ප්‍රශ්නකුත් තිබ්බා. එතකොට මමත් ඒක යොමු කරන්නේ අපි ඒක සාකච්ඡා කරලා බලමු. මේ ටිකක් වෙලා තියෙන නිසා. ඇයි එතකොට මේ ලෝභ දේශ මොහ අලෝභ දෝෂ අමෝහ විතරක් හේතු උනේ? එතනදී දැන් සත්‍යය අරගත්තොත් සත්‍යය කොහොමටත් අන්ත දෙකකින් එකමයි ඉන්නේ. ඕනෑම වෙලාවක ගත්තොත් මේ අන්ත දෙකෙන් එකක ඉන්නවා. ඒ අන්ත දෙකට වැටීමේ ඩිෆෝල්ට් රීසන් එක ඇවිල්ලා මොහය. එතකොට ඔය තුනෙන් පරිබාහිර දෙයක් අමුතුවෙන් අකුසල පැත්තට යෙදෙන්නේ නැහැ. එතකොට ඕකේ ටෝටල් ඔපොසිට් එක හැටියට ඕකෙම විරුද්ධ ස්වභාවය එන්න ඕනේ ප්‍රඥාව මූලිකව සම්මාදිට්ඨිය පෙරටු කොට. එතකොට ඒක පැහැදිලිව අයෝනිසෝ මනසිකාරය කියන ධර්මතාවයේ යෙදිලා ඒ අනුව යන්න ඕනේ. එතකොට ඒක අර දිත්තේ දිත්තමත්තන් තත්වයෙන් එන කතන්දරයක් වෙන්න ඕනේ. ඒ කියන්නේ විපල්ලාස නැති ස්වභාවය. එතකොට ඒ නිසා තමයි උතන 6 ආවේ. එතකොට මේ 6 තමයි චෛතසික හැටියට අපි ඉදිරිපත් උනේ. ඊළඟට ඒක 9 කරලා කිව්වා ක්‍රියාසිත නිසා. එතකොට ඒක ක්‍රියාසිත ටික පොඩ්ඩක් පැත්තකට දාලා අපි මේ 6 විතරක් ඇනලයිස් කරලා ඒකේ තියෙන ඩිෆරන්ට් ස්වභාවයන් ටික වෙන් කරලා අරගන්න පුළුවන් නම් මම හිතනවා අපිට මූලයමකේ පැහැදිලිව සුද්ධ කරගන්න පුළුවන්. ඉතින් ඒක කොහොමවත් වැඩේ මේ හේතු ගැන ලියවිච්ච තැනක් හරියට එහෙම මාත් හෙව්වා හම්බෙලා නැහැ මටත්. හරි වෙන කාට හරි ගැටලු තියෙනවා නම් අහන්න බෑ. අපේ හේතු කියපුවම අපි හිතනවා අර සාමාන්‍යයෙන් හරි හේතු 6යි හරි අපි හේතු දන්නවා කියන එකට වඩා ලොකු අර්ථයක් තියෙනවා කියන එක තමයි තේරුනේ. යමකට යනකොට තමයි ඒක ගැඹුරුකම තේරෙන්නේ. මම හිතන්නේ මෙතනින් අපි මේ හරියට මේ ෆවුන්ඩේෂන් එක දාගත්තා නම් එතනත් අමාරු වෙන එකක් නැහැ කියන එක තමයි අදහස. හේතු මතක් වෙන දෙයක් තමයි බ්‍රෝන මහත්තයා දැන් මේ අරහත්ත්වයේ කියන තැනදී කියන්නේ ලෝභක්කයෝ දෝසක්කයෝ මෝහක්කයෝ කියලා. එතකොට එතනදී මූලික වශයෙන්ම ඔය තුන ගැන තමයි කියවෙන්නේ. ඒකත් පොඩ්ඩක් මතක් වුණා. ඒ පැත්තත් අපිට සූත්‍ර පිටකයේ පැත්තෙමුත් ගත්තාම මූල හැටියට අකුසල් මූල දැන් අකුසලයේ දනීද අකුසල මූලයේ දනීද කියලා ඒ විදිහට මේ සාරිපුත්ත හාමුදුරුවෝ සම්මා දිට්ඨි සූත්‍රයේම කියලා තියෙන ඒ තුන විශේෂයෙන්ම සලකන තුනක්. ඒකත් පොඩ්ඩක් මතක් වුණා සඳහන් කළ යුතුද කියලා. ඔය ඒකත් තමයි ජයන්ත මේ මඟල මත පුළුවන් නම් දැන් අපි හිතන තණ්හාවනේ තණ්හාව කියපුවම ඒකත් හේතුවන්නේ. හරියට බැලුවොත් එතනත් හේතු තියෙන්නේ. ඒකට ඒ හේතුවත් මූලයත් ඒ මූලය අපි දැනගත්තා නම් දැනගන්නවයි කියන එකකුත් එතනත් තියෙනවා.
ඉතින් අර ඒකේ අර ඇයි ඒවට හේතු මූල කියන නම් දීලා තියෙන ප්‍රධාන වශයෙන් කියන එක ජයන්ත මහත්තයත් කිව්ව විදිහට ඔබතුමාට පුළුවන් ද සූත්‍ර පිටකයෙන් හරි යම් කිසි අදහසක් තියෙනවද ඒ ගැන අපිට පොඩ්ඩක්? ඔව් මොකද දැන් ඔතන අපි ප්‍රහාණය කළ යුතු ධර්ම නිවන ලැබීම සඳහා අපි කුසලෙක ඔට්ටු වෙන්නේ නැහනේ. අපි ඔට්ටු වෙන්න ඕනේ අකුසලයට එක්ක. අකුසලයේ තමයි ප්‍රහාණය වෙන්න ඕනේ. මොනම හෝ අකුසලයක්, ඒ කියන්නේ අකුසල් සිත් 12නේ අවසාන වශයෙන් තියෙන්නේ. ඔය අකුසල් සිත් 12 ඇති වෙන්නේ මේ කියන මූල ස්වභාවය ඉදිරිපත් වුණොත් විතරයි. එතකොට මූල ස්වභාවයන් සලකපුවාම අපි දැන් ගත්තොත් භවයෙන් භවයට යන්නේයි කියන තැන අපිට කියලා තියෙන්නේ තණ්හා සංයෝජනානම් මොනවාද? අවිද්‍යා නීවරණානම් තණ්හා සංයෝජනානන්නේ. එතකොට එතන පැහැදිලිව තියෙන්නේ තණ්හාව කිව්වේ ලෝභය, අවිද්‍යාව කිව්වේ මෝහය. එතකොට මේ දෙක තමයි සසරට අරගෙන යන්න අපිට ඉලක්ක වෙන දෙක. මේ මූල හේතු දෙක. ඊට අමතරව අපි ජීවත් වීමේදී අපිට අපි ඉන්නෙම අන්ත දෙකෙන් එක. එක්කෝ ඇලෙන අන්තේ නැත්නම් ගැටෙන අන්තේ. එතනදී අපිට අරගන්න වෙන්නේ ලෝභය සහ දෝෂය. ඉතින් මේ පැවැත්ම තමයි තියෙන්නේ. ඊළඟට මොනවද ධම්මචක්කපවත්තන සූත්‍රයේත් කෙලිම කිව්ව ඔය අන්ත දෙක ගැනනේ. ඒකට මේ අන්ත දෙක මේ ඇලෙන අන්තේ සහ ගැටෙන අන්තේ. ඒක ඔය දෙක අයින් කරගෙන මැද්දට වෙලා ඉන්න ඕනේ. ඉතින් ඔය දෙක ඇති වෙන්න ඩිෆෝල්ට් එක තමයි මෝහය. ඉතින් ඔන්න ඔය තුනේ එහා මෙහා වීම තුල තමයි අපි මේ සියලුම අකුසල ධර්ම රැස් කරන්නේ සහ කුසලයේ අපෙන් වැහෙන්නේ. අපි කුසලයේ කළත් අපි කරන්නේ මොනවාද ලෞකික කුසලය. ඒක අර මොනවද මේ මහා චත්තාරිස්තික සූත්‍රයේ පැහැදිලිව විස්තර කළේ. මොනවද ඒකට කිව්වේ මතක නැහැ පද දෙක ටිකද සම්මාදිට්ඨින් පහම් භික්කවේ දුවන් වදාමි අත භික්කවේ සම්මාදිට්ඨි සාසවා පුඤ්ඤ භාගියා උපදිවේපක්ඛානේ අපිට අහු වෙන්නේ. ඒ නිසා කරියානාසවා ලෝකුත්තර මග්ගංගා කියන එක බොහොම අරික් කාලෙන් තමයි යන්නේ අපි. ඒ වගේම මේ මංගල මහත්මයා දැන් අපි ලෝභ කියලා සමාවෙන මේ අකුසල් සිත් බෙදෙනකොටත් ඒක කෙලින්ම ඒ මූලත් එක්කනේ කතා කරන්නේ. ඔව්. ලෝභ මූල, දෝෂ මූල, මෝහ මූල කියලා. ලෝභ මූල, දෝෂ මූල, මෝහ මූල කියලා. එතකොට ඒකේ තියෙන ප්‍රබල ගතිය එතනමුත් අපිට පේනවා නේද? ඒ කියන්නේ ඒකම තමයි නසන්න ඕනේ කියන එක. ඒක තමයි. මොකද මෝහය තියෙන නිසා තමයි අපි අනිකුත් ලෝභ කරන්නේත්, දෝෂ කරන්නේත්. මොකද මෝහයෙන් කරන්නේ ඒ කරන වැරද්දක් වග අපිට පෙන්වන්න මේ ඉදිරිපත් වෙන්න දෙන්නේ නැහැ. ඒක එතකොට අපි හරි කියලා හිතනවා. ඒක මෝහයෙන් වහගෙන ඉන්නේ. ඒ අනුව අපි සතර විපල්ලාසයෙන් අරගෙන ඒක හරි කියන පදනෙමෙම ඉන්නවා. ඉතින් ඕක කඩා ගන්න තමයි මේ බැරුව දඟලන්නේ. හරි නේද? අපි කාල වේලාවක මම පොඩ්ඩක් දැන් චුට්ටක් චෙක් කරලා බැලුවා මේ අඤ්ඤමඤ්ඤ මූල යමකේ හේතුපදේ. ඒ ඉතින් අර මේකට වඩා හාත්පසින්ම ලොකු ගැඹුරු අර්ථ තියෙන දේවල්. හැබැයි ඉතින් මේක මේ හොඳට අධ්‍යයනය කරගත්තොත් යමකයට යනකොට ඒකේ ලොකු අර්ථයක් අරගන්න පුළුවන් වගේ එකකුත් තේරෙනවා. කෙලින්ම හේතුපද මූල නැහැ අඤ්ඤමඤ්ඤ මූල යමකේ කියපුවම මේ වෙනම එකක් කියලා තියෙන්නේ නේද? නිකන් අපි හිතපුවම මේ දුක වලින් ගිහිල්ලා කොහෙටද බුදුහාමුදුරු ගිහිල්ලා පෙන්නලා තියෙන්නේ කියලා බලපුවම හිතා ගන්න බෑ. ඉතින් අර බොහොම පිං මංගල මහත්තයා මේ වගේ අර ඇත්තටම විස්තර කළ දෙන එක වෙන කාට හරි ගැටලු තියෙනවද? බ්‍රූනෝ ඔතන මේ දැන් ඔය මූල යමකේ තිබිච්ච වැළඟ පොත අතේ තියෙනවා නම් නිකන් එකක් ඉදිරිපත් කරන්නකෝ මේ ඔඩියන්ස් එකටත් නිකන් ඒකේ ගැඹුර පොඩ්ඩක් පේන්න. ඒකේ මූල යමකේ ගැඹුර නම් නොපෙන්නනවා නම් හොඳයි කියලා හිතන්නේ. නෑ මම බැලුවා පොඩ්ඩක් බලද්දි ඉතින් අපි දැන් කරන් යනවානේ. ඇත්තටම අපි දැන් යමකේ අඟහරුවද හෙට කරනවානේ. හැබැයි මූල යමකේ කරනකොට හුඟක් අයට ඇත්තටම අපිට උනත් යම්කිසි අවබෝධයක්ම තිබ්බේ නැහැ. අපි දෙවෙනි සැරේ තුන්වෙනි සැරේ බලනකොට තමයි තව කොච්චර යන්න පුළුවන්ද කියලා තේරෙන්නේ. ඒකේ ලොකු එකක් තියෙනවා කියන එක තේරෙනවා. දැන් මූල යමකේ අර දැන් හේතුවට ආය අපි දැන් ඕක මම හිතන්නේ කුසල පදයේ විතරයි කියන නාම පද කියලා කරනවානේ. ඊට පස්සේ එතනත් ලොකු අර්ථයක් එනවා. ඊට පස්සේ අර කුසල ත්‍රිකයට නැතුව ඊට පස්සේ ඉතුරු
ත්‍රික වලට දුක වලට ඔක්කොම කරන්න එපා හරිනම්. මම හිතන්නේ කවුරුත් කරලා නැති වෙති මම හිතන්නේ ජීවිතේට කවුරුත් මේ මම දැක්කේ නැහැ මේ ඔක්කොම දිහලා තියෙනවා වාචනා මාර්ගෙත් යම්කිසි ත්‍රික ප්‍රමාණයක් යම්කිසි දුක ප්‍රමාණයක් කරලා තියෙනවා ඒකවත් තේරුම් ගන්න පහසු නැහැ වගේ තමයි තේරුනේ. ඒක ඒ බෙදලා තියෙන දේවල් වුණා. මම හිතන්නේ මේ ඒකට ප්‍රධාන හේතුව වෙලා තියෙන්නේ මේ මෙතන හේතු කියන එකේ තියෙන ඒ හරියටම මේක නික්කේප කාණ්ඩේ අතකතා කාණ්ඩේ කොහොමද බෙදෙන්නේ කියන එක හරියට ඔළුවට ගියේ නැති හින්දාද කියන එකකුත් තමයි මට ආවේ. ඉතින් දැන් ආයෙ අපි ඉගෙන ගන්නකොට දැන් හුඟා කල්පනාවෙන් බලනවා ඒකත් එහෙම දැන් ඉස්සර නම් අපි සැහැල්ලුවෙන් බැලුවේ මේ හේතු ගොච්චකේ කියපුවම. ඇත්තටම අපි ත්‍රික මාතිකා ඉගෙන ගන්නකොට මේ එච්චර ලොකුවට හිතුවා මේක ලේසිනේ. හේතු කියපුවම. හැබැයි දැන් හුඟා කල්පනාවෙන් මේ ඉස්සරට වඩා හොඳින් අහනවා ඒකත් එම යම කීයට යනකොට ඒක ගැඹුර තේරෙන නිසා. ඔබතුමාට පුළුවන් නම් මේ කොහෙන් මේ මන්නම් බැලුවේ අර අඤ්ඤමඤ්ඤ මූල යමකෙන් තමයි දැන් පොඩ්ඩක් බැලුවේ. බලලා හේතුපද මූල ණය අඤ්ඤමඤ්ඤ මූල යමකේ අනුලෝම පුච්චාව කියන ඒකේච නහේතු මූලේන ඒක මූලා ධම්ම. සබ්බේතේ නහේතු මූලේන අඤ්ඤමඤ්ඤ මූලානි. අඤ්ඤමඤ්ඤ වල කතාවක් තියෙනවා හේතු. එතකොට නැහැ කියලා කියන්නේ ඒක හැබැයි. ඒක නැහැ කියලා කියන්නත් හිතන්න උනා පැහැදිලි. ඒක අර එතන ගැටුසාගත දැනක් yes. ඒක නැහැ එතන කියන්නේ ඒ කියන්නේ දීලා තියෙන අර්ථය කොහොමද අපි ගලපගන්නේ කියන එකයි අපිට තේරෙන්නේ නැත්තේ නේ. අන්න හරි. නැහේතු කියන්නේ දැන් හේතු වල හේතු නැහැ. ඇත්තටම කියන්නේ හේතුගම හේතු නැහැනේ. ඒතකොට හේතු නැහැ කියන එක ඉනුත් අහලා තියෙන ප්‍රශ්න. හේතු නැහැ. හැබැයි ඒකේ ප්‍රශ්නයක් අහලා තියෙනවා. ඒකේදී නහේතු ධම්මා. සබ්බේතේ නහේතු මූලානි. කියන්නේ එතකොට හේතු නැති ධර්ම වල සියලු මේක හේතු මූල වෙනවද කියලා අහනවා. නෝ කියලා තමයි උත්තරේ එන්නේ. හැබැයි ඒක ඒ වගේ ලේසි එකක් තේරුම් ගන්නත් අමාරු හේතුපද වල නම් තියෙන්නේ හේතුපද මූල ණයමකේ සනිටානේ ඒකේචි හේතු ධම්ම සබ්බේතේ හේතු මූලාති. ආමන්ත. ඉතින් ඕකනේ අපි දීලා තියෙන්නේ. හැබැයි ඔක අභිධේයාර්ථ ඒ පිකවල දුකවල අභිධේයාර්ථ දැනගෙන ඒක කොහොමද මොකද්ද කියලා තියෙන්නේ කියපුවාම ඉතින් ලොකු අර්ථ තියෙන එකේ. ඒවාපන හේතු මූල සබ්බේත්තේ ධම්මා හේතු. ඉතින් මේ ඔක්කොම හේතු ගැන තමයි කතා කරන්නේ. මම හිතන්නේ මේක මේ මම ඉතින් අනිතර යෝජනා කරන වැදගත්කම නිසාම තමයි යමකේ තුල වෙනම පළවෙනියටම යමකය ඒක අරගත්තේ නේ. අන්න හරි. ඒකයි මම කියන්න හිතුවේ මේ අපි මෙතන හේතු ගොච්චකය සෑහෙන්න පොඩ්ඩක් අවධානය කරනවා නම් හොඳයි කියන අදහස ඒකේ සම්ප්‍රයුක්තභාවය සහේතුකභාවය මේ ඔක්කොම ඒ යමකයට ඕන වෙන නිසා මේක අර පොඩ්ඩක් අවධානයෙන් ඔයගොල්ලෝ මේ කරන්න කියන එක තමයි මේ මූලික මට්ටමේ කරනවා නම් මේ පද 6 ගැන ලොකු අවබෝධයක් තියාගන්න ඒ වගේම අර මේ මංගල මහත්තයා කිව්වා වගේ පද තව හදන්න පුළුවන් පද තියෙනවා ඒකේ. ඒ පදත් මොනවද කියලා එහෙම බලන්න පුළුවන් නම් ඉතින් හොඳයි කියන එක තමයි යෝජනා කරන්නේ. කාට හරි වෙන ගැටලු මොනවද තියෙනවා අපි සාකච්ඡා කරමු කාල වේලාව ගැන හිතලා. නැත්තම් මේක අර අපි හිතන තරම් සාමාන්‍ය හිතනකොට නම් තේරෙන්නේ හේතු කියපුවම ලේසි නේ හේතු කියපුවම ලේසි හේතුපද 10 නැතු අභිදේය අපිව ස්කන්ධ ආයතන ධාතු බෙදුවා. ඉතින් සෑහෙන ලේසි වගේ තමයි තේරෙන්නේ. හැබැයි මේකේ වටිනාකම තියෙන්නේ මූල යමකයට යනකොට තමයි මේ හේතු වල කියන එක තමයි තේරුනේ. කාටද ගැටලුවක් තියෙනවද තව මොන හරි සාකච්ඡා කරන්න? ඊළඟ සර්ණයි මංගල මහත්තයා මේ සමහර උපාදානීය ධර්මවල තණ්හා දිට්ඨි දෙක එතන ගන්නේ. උපාදානීය ධම්මාවල තණ්හා දිට්ඨි දෙක ගන්නවා කියන තජුට්ටක වාගේ ප්‍රශ්නේ පැහැදිලි කරගන්නකො. ඒක හේතු වලටත් එක්ක සම්බන්ධයක් තියනවද? තණ්හාව නම් හරි දිට්ඨිය නෑ දිට්ඨිය හේතු වලට අදාළ වෙන එකක් නෙමෙයි. දිට්ඨිය කියන්නේ වෙනම ඒක මෙහෙම යන්නේ එතෙන්ද එකක් මට මතක් වුණා. අර උපාදානීය ධර්මයි ඊළඟට අබිනිවේසයි කියන තුන ගලපනකොට දැන් එතන දිට්ඨි කියලා ගන්නේ අබිනිවේසය මට මතක හැටියට. හරිද? එතකොට උපාදාන අබිනිවේස කියලා වෙන්න ඕනේ යන්නේ මට දැන් ඒ සූත්‍රය මතකත් නැහැ. අන්න එතනදී මේ ග්‍රහණයේ දැඩි බව වැඩි වෙච්ච වෙලාවෙදි තමයි ඒක දිට්ඨිය බවට පත් වෙන්නේ. එතකොට ඒ අනුව එතන අපිට කියන්න බෑ මේ හරි මූලයක් නැහැ කියන එක කියන්න බෑ.
ඒකේ යම්කිසි බලපෑමක් තියෙනවා එතන. එහෙම නැත්නම් බුදුහාමුදුරුත් මට මතක නැහැ සූත්‍රයේ ඒකේ විස්තර කරපු තැන ආවා ගලපගෙන ගියේ උපය උපාදාන අබිනිවේෂ වගේ මට මතක. ඒ විදිහට ගලපන් ගියේ. එතකොට ඒක යෙදුනේ අබිනිවේෂ පරාමාසද? අන්න ඒ වගේ මොකද්ද එකක් ආවේ. මට දැන් ඒ සූත්‍රෙත් මතක නැහැ. ජයන්ත මහත්තයා මතකද මේ කොතනද අපිට ඒක ආවේ කියලා? මටත් හරියට තැන මතක නැහැ. අබිනිවේෂ පරාමාස කියන දෙක තමයි එකට යන්නේ කියලා තමයි මතක තියෙන්නේ. ඒ කියන්නේ අර සාමාන්‍ය අපිට ඇති වෙන හැඟීම ඊට පස්සේ ඒක දැඩිව ගන්නා ලෝභය ඊට පස්සේ ඒක උපාදාන මට්ටමින් මර ගැනීම ඊට පස්සේ දැඩි අබිනිවේෂ කරනවා. ඒකට බැහැ ගන්නවා. ඒ කියන්නේ ඒකට දිට්ඨිය. අර එහෙම එතකොට බලන්න ඒවා අර එකිනෙකට ඉහළ පඩියට නගිනවා වගේ වැඩක් ඒ. ඉතින් ওই නිසා තමයි මූල ස්වභාවයෙන් ලෝභය, දෝෂය, මෝහය මූල ස්වභාවයට දාලා තියන්නේ. අර මේ මූලය එතනින් හලුනොත්, ගැලවුනොත්, නැති වුනොත් එතනින් එහාට යෑම නැති වෙනවා. ඒ කියන්නේ අකුසල ඇතිවීමක් නැහැ. ඒ නිසා තමයි ලෝභක්කයෝ නිබ්බාණං උනේ. හැබැයි එතකොට එහෙම එතකොට පැහැදිලිව පේනවා. එතකොට ඇයි අවිද්‍යාව කියන එක කෙලින්ම ගත්තේ කියන එකනේ පටිසම්පාදේ. පැහැදිලිවම යස් අවිද්‍යාව නැත්තම් ඔය කිසි එකක් ඉන්නේ නැති. ඒ නිසා තමයි ඒක අර පටිච්චසමුප්පාදේ අනිත් පැත්තට ගලපන් ඇවිල්ලා අවිද්‍යාවෙන් ඉවර කරගත්තේ. අර උපාදාන කියන තැනට මේ ලෝභය දිට්ඨිය ගත්ත එක පොඩ්ඩක් බැලුවොත් එහෙම දැන් උපාදාන කියනකොට උපාදාන හතරක් කතා කරනවානේ. කාම උපාදාන, සීලබ්බත උපාදාන, දිට්ඨි උපාදාන, අත්තවාද උපාදාන කියලා. ඒ උපාදාන හතර පාදක වෙලා තියෙන්නේ ලෝභය දිට්ඨිය කියන එක මත තමයි. දැන් කාම උපාදානය කිව්වොත් බොහෝ විට ලෝභය ප්‍රකට කරන තැනක්නේ. එතකොට ඊළඟට සීලබ්බත උපාදානයයි, අත්තවාද උපාදානයයි, දිට්ඨි උපාදානයයි කියන තුනටම මූලික වෙන්නේ දිට්ඨිය කියන එක. ඒ නිසා තමයි ලෝභය දිට්ඨියයි උපාදානයට කොටු කරලා අරගෙන පෙන්නලා තියෙන්නේ, ප්‍රකට කරලා අරගෙන පෙන්නලා තියෙන්නේ. එහෙම නේද? හරි හරි. ඔව් ඒක නම් මට නම් හිතන්නේ අර හේතු කියන හැටියට එකයි එන්නේ. කොහොමද හේතු දෙකක් එන්නේ. උපාදාන කියන එකට හේතු හැටියට බැලුවොත් ලෝභය විතරයි හේතුවක් හැටියට තියෙන්නේ. දිට්ඨිය නම් කොහොමද හේතුවක් වෙන්නේ නැහැ කියන එක තමයි තේරෙන්නේ. හැබැයි හේතු වල බලපෑම තියෙනවා. දැන් උදාහරණයකට මට නම් තේරෙන්නේ සක්කාය දිට්ඨිය තමයි අර දිට්ඨි තුනම තමයි හේතුව. ඔය කියන්නේ දිට්ඨි 62ක් දිට්ඨි තිබ්බත් සක්කාය දිට්ඨිය නැත්නම් එක දිට්ඨියක් විතර කරන්න නැහැ කියන්නේ. හරියට හරි. ඔව්. සක්කාය දිට්ඨිය උඩ තමයි අර ඔක්කොම දිට්ඨි ටික බේස් වෙලා තියෙන්නේ. ඒ වගේ දැන් බැරි වෙලාවත් මොකද්ද උපාදානයේ තියෙන බේස්මන්ට් එක නැති වෙන්න කිව්වොත් එම මෝහය නැති වුණොත් ඔක්කොම ඉවරයි. උපාදාන ඉවරයි ඔක්කොම. කියන්නේ මෝහය නැති වෙනවා නම් අවිද්‍යාව නැති වෙනවා කියන්නේ සම්පූර්ණ අතනින් මේ ලෝභයත් ඉවරයි, දිට්ඨියත් ඉවරයි. ඔව් ඔව් ඔව්. හැබැයි අර ඒ ඔක්කොම මොන හරි එකකදී අවිද්‍යාව මත තමයි කියන්නේ හේතු උඩ තමයි පදනම් වෙලා තියෙන්නේ. කියන්නේ මුල් උඩ තමයි මූලය කියලා මම හිතන්නේ ඒ උඩ තමයි බේස්මන්ට් එක තියෙන්නේ වගේ එකක් තමයි තේරෙන්නේ. අතිවාරම පල්ලහැම් බලද්දී ඔය හේතු තුන තමයි වැඩ කරන්නේ වගේ තමයි තේරෙන්නේ නිකන්. අනිවාර්යයෙන්ම. ඒ කියන්නේ මේ හේතු 6 අර හේතු 6 කුසල හේතු තුන අකුසල හේතු තුන නසන්න තියෙනවා. ඊට පස්සේ ඉතින් හේතු වලින් වැඩක් වෙන්නේ නැහැ. ඉතින් අව්‍යාකෘත හේතු වෙන හැටියට යනවා. ඒකෙන් ක්‍රියාකාරී මට්ටමක් නැති නිසා කියන්නේ. මම හිතන එක හරියද දන්නේ නැහැ. එතනදී දැන් ඇත්තටම බැලුවොත් දැන් අපි මිත්‍යා දෘෂ්ටියෙන් අයින් වෙන්න ලෞකික සම්මාදිට්ඨිය පෙරදරි කරගන්නවා. ඊළඟට ලෞකික සම්මාදිට්ඨියෙන් අයින් වෙන්න ලෝකෝත්තර සම්මාදිට්ඨිය උදව් කරගන්නවා. ඒ වගේ ස්ටෙප්ස් එතන පියවර තුනක් නේ තියෙන්නේ. එතකොට ඒ සඳහා අපිට ක්‍රියාසිතුත් ඇත්තටම අවශ්‍ය වෙනවා. එහෙම නැත්නම් රහතුනුත් නැවත කුසල් කරાવી. ඒක එහෙම දෙයක් වෙන්න බෑනේ. හොඳයි බ්‍රෝන මහත්මයා එහෙනම් වෙනත් කාල වේලාව ගැන හිතලා අපි කාල වේලාව සලකලා අපි නිමා කරමු නේද? හොඳයි හැමෝටම තෙරුවන් සරණයි. අපි එහෙනම් අපි අද පින් අනුමෝදනාවට ශ්‍රීමති මහත්මිය ඉන්නවද? ශ්‍රීමති මහත්මිය අමාරු නම් චන්දික මහත්මියට හරි පුළුවන් නැත්නම් ජයන්ත මහත්මයා හරි කරන්න පුළුවන්. අපි චන්ද්‍රික මහත්මියට බාර දෙමු නේද? හොඳයි. හොඳයි. අපි දැන් දෙවියන්ට පින් දෙමු. මුලින්ම ආකාසට්ටාච බුම්මට්ටා දේවා නාග මහිද්దికා
පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු සම්මා සම්බුද්ධ ශාසනං ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු සම්මා සම්බුද්ධ දේශනං ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු සම්මා සම්බුද්ධ ශ්‍රාවකං ඥාතිට පිළිදෙමු ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ තතං සමාගම හෝතු යාව නිබ්බානපත්තිය ඉදම්මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයා වහං හෝතු ඉදම්මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයා වහං හෝතු ඉදම්මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයා වහං හෝතු සම්බ දුක්ඛා පමුච්ඡතෝ අද දවසේ මංගල දෙජ්ජසිංහ මහත්තයා අපිට ධර්ම කරුණු මතු කර දුන්නා. ඒ වගේ මේවා පැහැදිලි කරලා දුන්නා රූප තරහන් මගිනුත් ඒවා පැහැදිලි කරා. වෙනදාටත් වඩා මම හිතන්නේ ගැඹුරින් අපි සියලු දෙනා මේ හොඳින් හැදෑරුවා. අපි මංගල මහත්තයාට කෘතවේදීව පුණ්‍යානුමෝදනා කරනවා මේ මගේ හැඩබ අහුල වෙලත් අපි කෙරේ අනුකම්පාවෙන් මේ විදියට කාලයේ ශ්‍රමයේ වැය කිරීම සම්බන්ධව මේක ධර්ම දානමේ කුසලයක් හැටියට අපි සැලකනවා. ඒ නිසා මේ ධර්ම දානමේ කුසලයෙන් ඔබතුමා බලාපොරොත්තු වෙන බෝධියකින් ධර්මාභෝධය ලබා ගැනීමට මේ ධර්ම දානමේ කුසලයේ උපනිශ්‍රේ වේවා කියලා අපි සියලු දෙනාම වෙනුවෙන් පින් අනුමෝදන් කරනවා. ඒ වගේම ඔබතුමාගේ දෙමෝපියන්ටත් භාර්යාවටත් ඔබතුමා ධර්මයේ හැදෑරපු ගුරුවරුන්ටත් මේ පින් අනුමෝදන් වෙත්තා. ඒ වගේම අමතක කරන්න බෑ අපිව තව තවත් පිළිගන්න මේ ප්‍රශ්න මතු කරමින් දෙමින් ධර්මයේ පැහැදිලි කරලා දුන්න බ්‍රෝණ මහත්තයාටත් ජයන්ත මහත්තයාටත් මේ පින් නිර්වාණ අවබෝධය පිණිසම හේතු වේවා වාසනාව වේවා. මේ ධර්මයේ සමන් දුන් අප සැමට තව තමත් ධර්ම ඥානය දියුණු කර ගැනීමට හතන්නා වූ බෝධියකින් මඟඵල නිවන් ලබා ගැනීමට මේ ධර්ම ශ්‍රවණය මේ කුසලයේ හේතු වේවා. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. සාදු සාදු.